මම හඳුන්ලා දෙන්නම් මෙහි අද අපේ රාජ්‍ය පාර්ශවයෙන් සහභාගී වන උදවිය කවුරුන්ද කියලා. ආචාර්ය අජන්තද සිල්වා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපිත් එක්ක අද සාකච්ඡාවට සහභාගී වෙනවා. ඒ වගේම ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මැතිතුමා ඔබට සුපුරුදු කෙනෙක් ගිය සතියේත් අපිත් එක්ක හිටියා. ඒ වගේම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා SR ආටිගල ලේකම්තුමා මුදල් අමාත්‍යාංශයේ අවසාන වශයෙන් අපිත් එක්ක අද සහභාගී වෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහත්මයා. එතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා. අපි කෙලින්ම සාකච්ඡාව ආරම්භ කරනවා. මාධ්‍යවේදීන් සියලු දෙනාට විවෘත වෙනවා සාකච්ඡාව. මොකද්ද උනේ? එහෙම නැත්නම් මොකද්ද මේ හදිස්සියේ වාර්තා කිරීමේදී ජනමාධ්‍ය පැහැදිලි කිරීමේදී යම් වරද්දක් කරගත්තද? එහෙම නැත්නම් ජනාධිපතිතුමා හිටපු ආස්ථානය වෙනස් කරාද කියන එක ගැන කතා කරන්නයි අද අපේ තේමාව සීමා වෙන්නේ. ඒක නිසා තේමාවට පිටින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි මුලදීම ඔබතුමන්ලාට අවබෝධයක් ලබා දීලා තියෙනවා. අපි ප්‍රධාන උපදේශකතුමාට ආරාධනා කරනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ මූලික දැක්මෙහි සෞභාග්‍ය දැක්මෙහි සඳහන් කරන ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න කියලා. එතකොට අපිට මාතෘකාව පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් අද. සුබ උදෑසනක් මිත්‍රවරුනි. මම හිතන්නේ පහුගිය දිනවල ඒ සිදු වුණු යම් යම් සිද්ධීන් නිසා සාධාරණයි ඒක මිනිස්සු තුළ ඇති වෙන්නට පුළුවන් මතයක් ආපහු රජය වෙනත් මාර්ගයකට ගියාද කියලා. එහෙමත් නැත්නම් මෙතෙක් අපි කතා කරපු කාබනික පොහොර භාවිතය සඳහා රට පෙළගස්සන්නට ඕනයි කියන ඒ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා උද්ඝෝෂණ එහෙමත් නැත්නම් නොයෙකුත් පෙළපාලි ආදියට යට වෙලා එහෙමත් නැත්නම් වෙනත් මතවාද වලට අහුම්කම් දීමක් වශයෙන් අපි රසායනික පොහොර ගෙන්නමු කියන මේ බලපෑමට යටත් වුණාද කියන එක. මම කෙලින්ම ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නට ඕනේ. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ සෞභාග්‍ය දැක්මේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒක මම ඉතාමත්ම පැහැදිලිව කියන්නට ඕනේ. එතුමා ප්‍රකාශ කරා රටට පොහොර භාවිතයේ නව පෙරලියක් කියලා යම් කිසි මතවාදයක්. මේක එතුමාගේ මේ සෞභාග්‍ය දැක්මේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකය කියන 5 වන කොටසේ 39 වෙනි පිටුවේ මේක තියෙන්නේ. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ සඳහා ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ මුලිමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතුය. එතකොට මේ 2019 ජනාධිපති වරණයේදී කරපු ප්‍රකාශය. ඉතින් ඒ නිසා ඒ ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවුණු බව මම අවධාරණය කළා කියන්නට ඕනේ. Just to maybe some people, some of our friends might not be that comfortable with what I said. So let me just reiterate that the policy statement put forward to the people by President Gotabaya Rajapaksa as the presidential candidate, in which he very clearly said that people have a right to consume foods without poisonous inputs. This is very clear, but to reach that particular point, you have to go through certain steps. So therefore, he very correctly said, look, we want to have a revolution in the way we use fertilizer. We have been using fertilizer maybe for about 40 to 50 years. Chemical fertilizers. This must stop. So let's get to organic fertilizer. This is what he said. So that's the complete revolution that he envisages in regard to the use of fertilizer. And this he put forward to the people. People thoroughly endorsed it, no doubt. අපේ මාධ්‍යවේදීන් විදිහට කෙලින්ම මූලය අල්ලා ගමු. ඊයේ මාධ්‍යවල වාර්තාකරණය එහෙම නැත්නම් පෙරේදා සන්ධ්‍යාවේ එහෙම නැත්නම් මේක මන්ත්‍රණ සභාවේදීත් පාර්ලිමේන්තුවේදීත් කතා බහට ලක් වුණා. රසායනික පොහොර ආනයනයට දැන් නැවත ඉඩ දුන්නා. ඒක පිළිබඳව ගැසට් නිවේදන නිකුත් වුණා.
මුදල් අමාත්‍යාංශයේ මුදල් වෙන් කිරීම සඳහා අවසරය නිකුත් වුණා. ආදි වශයෙන් දේවල් වාර්තා වෙන්න පටන් ගත්තා. මේකට කෙලින්ම මුදල් අමාත්‍යාංශයේ නම ගෑවෙන නිසා මේ ලේඛනත් එක්ක ඔබ වාර්තා කිරීමේදී අපි කෙලින්ම මුදල් ලේකම්තුමාගෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ආටිකල් මහත්මයාට ආරාධනා කරනවා සිද්ධිය පැහැදිලි කරන්න. එහෙම නැත්නම් මොකද්ද උනේ කියන එක හරියට පැහැදිලි කරන්න කියලා. ඒක ඔස්සේ අපි සාකච්ඡා විවෘත කරනවා. ඉන්පසු මාධ්‍යවේදීන් වන ඔබට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමාත් ඉන්නවා. අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මෙතනින් එහාට සභාව විවෘත වෙනවා ආටිකල් මහත්මයාගේ පැහැදිලි කිරීමෙන් පස්සේ. සුබ උදෑසනක්. මං හිතන්නේ පොහොර රසායනික පොහොර ආනයනය නවත්තන්න අවශ්‍යයි කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තාම මැයි මාසේ 2021 මැයි මාසේ ගැසට් එකක් නිකුත් වුණා. ඔබතුමාලා දන්නවා කස්ටම් එකේ රේගුවේ භාණ්ඩ ක්ලාසිෆයි කරන විදිහ නැත්තම් ඒක සංකේත වලින් තමයි මේවා කරන්නේ. එතකොට ඒ සමහර කාණ්ඩ අපි බෑන් කළා. ඒ කියන්නේ ගේන්න තහනම් කිව්වා. හැබැයි දැන් මේක ඇතුලේ අර ලලිත් වීරතුංග මහත්තයා කිව්වා වගේම අපේ කාබනික පොහොර ව්‍යාපෘතියේදීත් නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන තුන අවශ්‍ය වෙනවා. එතකොට ඒ ද්‍රව්‍යයත් එන්නේ මේ අපි කියන රේගු කාණ්ඩේ නැත්නම් HS කෝඩ් කියන මේක යටතේ. එතකොට බෑන් කියලා කිව්වහම ඒ අවශ්‍යතාවය අපිට ගෙන්නන්න විදිහක් නැති වෙනවා. එතකොට හැබැයි ඒක අපි මේ විවෘතව සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට ගේන්න පුළුවන් වෙන විදිහට තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩ. හැබැයි මේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ගැසට් එකෙන් කරන්නේ යම්කිසි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයකට යොමු කරලා තියෙනවා. මුලින් අපි කරලා තිබ්බේ ඒක තහනම් කරලා තිබුණ එක. දැන් ලයිසන්ස් අයිටම් එකක් හැටියට කරලා තියෙනවා. එතකොට මේ ලයිසන් එක දෙන්නේ කවුද? මේකේ බලධාරීන්. මේකේ බලධාරීන් කියන්නේ කුෂිකර්ම අමාත්‍යාංශයේ රෙකමෙන්ඩේෂන් එකක් ඕන වෙනවා. පොහොර කාර්යාංශයේ රෙකමෙන්ඩේෂන් එකක් ඕන වෙනවා. එතකොට එතුමාලා තමයි මේ අවශ්‍යතාවයන්. ඒ කියන්නේ දැන් අපි කොම්පෝස්ට් පොහොර ගත්තත් ඔබතුමාලා දන්නවා ඒකේ නයිට්‍රජන් කන්ටෙන්ට් එක එන්හෑන්ස් කරන්න නැත්නම් වැඩි කරන්න අවශ්‍ය වෙනවා නේ. මෙතුමා මම හිතන්නේ ඔක වැඩිපුර පැහැදිලි කරයි. ඉතින් ඒවට අවශ්‍ය වෙන සංඝටක අර ගොඩේ තමයි තිබ්බේ ඔක්කොම. මොකද HS කෝඩ් නෑ මේ හැම එකටම ගොඩක් කාණ්ඩ එකට එකතු කරලා එක අයිටම් එකක් හැටියට තමයි ඒක ඉන්ටර්නැෂනලි දාලා තියෙන්නේ. එතකොට අපිට වෙනම HS කෝඩ් එහෙම හදන්න බෑ මේ සංඝටකවල. ඉතින් එතකොට කරපු වැඩේ තමයි අර බෑන් කරලා තිබුණ එක බලපත්‍ර නැත්නම් ලයිසන් ක්‍රමවේදයකට හැරව් එක කරපු එක විතරයි. එතකොට ලයිසන්සු දෙන්නේ මේ අදාළ බලධාරීන්. ඒ කියන්නේ අමාත්‍යාංශ සහ පොහොර කාර්යාංශයෙන් තමයි ඒක දෙන්නේ. එතකොට කවුරු හරි කියයි නෑ ඔක ඕන කෙනෙකුට ගේන්න බෑ. නෑ එහෙම කරන්න බෑ. ඒ අවශ්‍යතාවයේ අනුව මේ මොකද දැන් මේ ස්පෙસિෆිකේෂන්ස් මේ අවශ්‍ය කාබනික පොහොර වලට අවශ්‍ය ස්පෙસિෆිකේෂන්ස් මෙතුමාලා කුෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒවා හදනවා. එතකොට ඒකට මෙච්චරක් දාන්න ඕන කොම්පෝස් මෙච්චරක් ඕන නයිට්‍රජන් තියෙන දියර ඒක එතුමා මම සයන්ටිෆික් විදියට කියයි. ඉතින් ඒවට අවශ්‍ය සංඝටකත් අර අස්සේ තමයි තිබුණේ. ඉතින් ඒකින්ද තමයි ලයිසන්ස් ගල්ලා මේ දුන්නේ. ඉතින් බොහොම සරලව කියනවා මම හිතන්නේ මේ ප්‍රවෘත්ති වලත් ඒක මම හිතන්නේ සමහර තැන්වල කිව්වා සමහර තැන්වල අනිත් පැත්තෙන් අල්ලගත්තා. ඉතින් ඕන පැත්තකින් පුදුමාල දක්ෂණේ ඒක කරත්. හරි. තව මොනවා හරි තියෙනවා අපි පැහැදිලි කරගමු. මට ඊට වැඩි මේ ගැසට්ටුව යටතේ කලින් ගෙනාපු රසායනික පොහොර වර්ගත් මේ නයිට්‍රජන් ෆොස්ෆර් පොටෑසියම් කියන රසායනික අන්තර්ගත පොහොර වර්ගත් ගෙනීමේ හැකියාව තියෙනවා නේද යම් කෙනෙකුට අපි හිතමු වංචනික ක්‍රියාවක් සිදු කරන කෙනෙකුට ගිලන්ලා රේගුවට දීලා තියෙන නියෝගයට අනුව මේ නියෝගයේ යටතේ හැකියාව තියෙනවා ඕන අවශ්‍ය නම් යම් කෙනෙකුට ආනයනය කරන්න රටට සහ නිදහස් කර ගැනීම. ඒ හිඩස තියෙනවා නේද මේ නියෝගය ඇතුලේ? ওই වගේ මේ කොන් කෑලි නැත්තම් හිඩස් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එතකොට ඔබතුමා කියන්නේ කුෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා දෙනවා ඇහැ වහලා හන්නේ වංචනික විදිහට බලපත්‍රය. නෑ මම කියන්නේ නිවැරදි ආකාරයෙන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. නමුත් ගෙන්නනකොට මේ කැටගරි එක යටතේ ඇතුළත් වෙන රසායනික පොහොර වර්ගයක් ගෙනීමේ හැකියාව තියෙනව නේද මේ කැටගරි එක පෙන්නලා? නෑ දැන් හැබැයි මේ බලපත්‍රය අපිට පුළුවන් දැන් ඕකේ තියෙනවා දැන් ඕක මං කිව්වේ HS කෝඩ් එක ඇතුලේ අපිට මොකද නිකන් ටර්කෙට කෑලි 10ක් තියෙන්න පුළුවන්.
හැබැයි ඒවා වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. හැබැයි අපිට අර ඩිස්ක්‍රිප්ෂන් එකක් මේ HS කෝඩ් එකක් ලෝකෙම මේක මේ අපි විතරක් නෙමෙයිනේ මේ ආනයනය සහ අපනයනය කරන්නේ. මේක ලෝක කස්ටම් ඕඩිනන්ස් එක යටතේ W2 එක යටතේ තමයි මේ සමහර මේවා කරලා තියෙන්නේ. එතකොට ඒ ඩිස්ක්‍රිප්ෂන් එක වෙනස් කරන්න අපිට අමාරු වෙනවා. ඒක තමයි මේකට හොයාගන්න අමාරුනේ. ඉතින් එතකොට අපි කියන දැන් අපිට අවශ්‍ය දැන් අපේ මේ කාබනික ව්‍යාපෘතියට අවශ්‍ය කාණ්ඩ ගෙන්නනකොට ඉතින් එතකොට අපිට අනිවාර්යයෙන්ම ඒක අපි ස්පෙસિෆිකේෂන් එකක් ආපහු කස්ටමර් එකට පෙන්වන්න ඕනනේ. දැන් සාමාන්‍යයෙන් රසායනික පොහොර ගේනකොට උනත් අනේ රසායනික පොහොර ගේන මිනිස්සයාගේ දැන් කියන්නේ කුෂිකර්ම අමාත්‍යාංශයෙන් ස්පෙસિෆිකේෂන්ස් වගේ දීලා තිබුණා. එතකොට ඒවා ටෙස්ට් කරලා තමයි ගේන්නේ. ඒකේ තියෙන ලෙඩ් ප්‍රමාණය වැඩිද යම. එතකොට දැන් මේ ගේනේවත් අනේ අපිට පුළුවන් ඒ විදිහට බලන්න. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලා තියෙන නයිට්‍රජන්. නමුත් ගෙනහල්ලා තියෙන යූරියා. ඒකනේ ඔබතුමාගේ ප්‍රශ්නේ. අන්න. එතකොට ඒක පුළුවන් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකට සහ කුෂිකර්ම අමාත්‍යාංශයේ කුෂිකර්මයේ තියෙන මොනවද මේ ලැබ්ස් වලට ඒක පුළුවන් වෙනවනේ අයිඩෙන්ටිෆයි කරන්න. ඒක පැහැදිලි නේද? ඉතින් එහෙම තමයි මේක කරන්න ඕනේ. ඔය ඔහොම දුන්නාම එහෙම ටෙන්ඩන්සියක් එහෙම නැත්නම් එහෙම මේ ඒ වගේ තැනකට යන්න ඉඩ තියෙනවා වංචනික විදිහට. නමුත් ඒකෙදි අපි රිලීස් කරන්න මේ මෙතුමාලගේ ක්ලියරන්ස් එකක් ගත්තාම මේ බලපත්‍ර විතරක් නෙමෙයිනේ. ඒකට මේ ගෙනහල්ලා තියෙන යූරියා නෙමෙයි. නේ? අන්න ඒක ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නේ මං හිතන්නේ විසඳ ගන්න පුළුවන්. නෑ මොකද මම ලේකම්තුමනේ දැන් මම ওই ප්‍රශ්නේ අහුවේ දැන් ජනාධිපතිතුමාන් මේ ආකාරයට බෑන් කරලා තියෙද්දිත් අපිට වාර්තා වුණා පහුගිය කාලේ යම්කිසි ආකාරයකට රසායනික හෝ කාබනික පොහොර ගෙන්නන්න බෑ කියලා තියෙන වර්ගීකරණ යටතේ ඒවත් ගෙනල්ලා තියෙනවා වරායට. වරායෙන් අහුවෙලා තියෙනවා කන්ටේනර් කීපයක් කියලා දැන් සතිය මාසයක් ඇතුළත වාර්තා වුණා. ඉතින් ඒ ආකාරයට රේගු ක්‍රියාවලිය ඇතුලේ මේ ලේඛන පෙන්නලා නිදහස් කර ගැනීමේ හැකියාවක් තියෙනවද ඇතුලෙන්? හැබැයි අපි සන්තෝෂ වෙන්න ඕන රේගුවේ නවත්තුවා කියන එක. ඒ කියන්නේ වැඩේ වෙලා තියෙනවනේ නේ. ඒ කියන්නේ එළියට ගිහිල්ලා නැහැ. නමුත් එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ. අර ඔබතුමා කියන්නකෝ ඒක නෑ. දැන් ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් යමක් නැවකින් වරායට ආවා කියන එකයි වරායෙන් ඇතුළට ආවා කියන්නේ දෙක. හරි. වරාය හරහා යන නැවක තියෙන්න පුළුවන්. ඊට කලින් දාලා මේකෙන් ගෙනාව වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන එකක් වර ඇතුළට ඇවිල්ලා ජනතාවට ගියා නම් තමයි නීතිය කැඩීම වෙන්නේ. වරායට ළඟට ඇවිල්ලා නැවක් මාසයක් තියාගෙන හිටියත් ඔය මොනවා හරි එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. ගාස්තු ගෙවාගෙන ඉඳි. අපි කරන්නේ මේක ඇතුළට ආවද කවුද රිලීස් කළේ කියන එක බලන්න. එතකොට ඒක හරි. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ මොනවද ගෙන්නන්නේ කියන එක. මේ සියලුම ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය. ඒක මුලින්ම කියන්න එපා. පෝර වුණත් මොනවා කළත් මේවා රසායනික ද්‍රව්‍ය. ඒ නිසා රසායනික ද්‍රව්‍යයි කාබනික ද්‍රව්‍යයි කියලා කිව්වට කාබනික ද්‍රව්‍යත් රසායනික ද්‍රව්‍ය. දැන් මේවේ අපි බලන්නේ විෂදායක හානිකර තහනම් කරන ලද ගෙන්නන්න නැති ඒවා තියනවද? හොඳ මිනිස්සුන්ට වැඩක් තියෙන භාණ්ඩයක් සෑදීමට ශාක පෝෂක විදියට තියෙන රසායනික ගෙන්නනවද කියන එක තමයි අපි බලන්නේ. දැන් මෙතනදී වෙච්ච ප්‍රශ්නේ තමයි දැන් මේ කියන විෂදායි අපි හිතමු යූරියා හරි ඒ වගේ දෙයක් විෂදායි ලෙස අකාර්යක්ෂම ලෙස යනකොට ඒකට තියෙන HS කෝඩ් සහ ඒ තියෙන ඒවා අතරෙම තමයි අර කියන රසායනික ද්‍රව්‍යات වර්ගීකරණය කරලා තියෙන්නේ. දැන් එතකොට විශේෂයෙන්ම අපිට අලුතෙන් ගේන නයිට්‍රජන් ශාක පෝෂක අපි දැන් අනුමත කරන ඒවා යූරියා රිප්ලේස් කරන්න ගෙන්නන ඒවා. ඊටාම ලෝකේ භාවිතා කරන ඉහළ පෙළේ ඉහළ පරම්පරාවෙන් යුක්ත අඩු ප්‍රමාණයකින් භාවිතා කරන ඉතා හොඳ කාර්යක්ෂමතාවයක් තියෙන වතුරේ දියවන ජලයට පසට එක් නොවන අනික් රටවල් භාවිතා. දැන් මේක ගේන්නත් බෑ. ඒ මොකද මේ ඔක්කොම ස්පෙસિෆයි කරලා තියෙන්නේ මේකේ එකම එකෙන්. මොකද මේවා ඒ රටවල් වල හෝ කොයි රටේ මේවා ස්පෙસિෆයි කරන්නේ පෝර කියලාවත් එහෙම නෙමෙයිනේ. පෝරද වෙනව නෙමෙයි රසායනික කාණ්ඩයක් විදිහට. ඒ නිසා අපි තාම අපිට නිවැරදිව මේක L කියන ක්ලාසිෆිකේෂන් එකට ලංකාවේදී මෙන්න මේ ටික ලයිසන්ස් සඳහා දෙනවා. හැබැයි දෙනකොට ඕගොල්ලන්ට තේරෙනවා එකක්. අපි යමක් ගෙන්නනකොට පෝර නමින් හෝ නියුට්‍රිෂන් නමින් සම්පූර්ණ බිඩින් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ටෙක්නිකල් ඉවලුවේෂන් කොමිටි දානවා. ටෙන්ඩර් බෝඩ් තියෙනවා. පිටු ගණන් මේවා ලියලා ඉතාමත්ම පැහැදිලිව
නම් කරලා මේවා සියලුම අනුමැති අරගෙන තමයි මෙන්න මේක ගේන්න කියලා දෙන්නේ නීත්‍යානුකූලව. ඒක නෙමෙයි නම් එන්නේ ඒක එතනදිම නවතිනවා. ඒකට තමයි ප්ලාන් ක්වොරන්ටයින් තියෙනවා. අර ඔක්කොම ආයතන තියෙනවා. ඒ නිසා කවුරුහරි මේක බින්දගෙන ගිහලා හොරෙන් ගේන්න හදනවා නම් ගේන්න පුළුවන් රිලීස් වෙනකොට අරක රිලීස් කරන්න බෑ. මොකද අපි ස්පෙસિෆයි කරපු එක විතරයි ගේන්න පුළුවන්. හැබැයි රිලීස් නොකර ඉන්න පුළුවන්. එහෙම ගේන්න තහනම් කරලා තියෙනවා නම් අර කෝඩ් එක නැතුව. ඒ නිසා අපි ඇත්තටම කළේ මොකද්ද? මේ කියන විෂදායි මෙතෙක් කාලයක් භාවිතා කරපු ජලයේ දිය නොවන මේ තියෙන සියලුම හානි කරන උදාහරණයකට යූරියා ගත්තොත් ඒක නැවැත්වීම සඳහා අපි ඊළඟට ගේන කාබනික ඉතා විශිෂ්ට ගණයේ තියෙන ශාක පෝෂක වලට ඇතුළට එන්න ඉඩ දෙන්න මේ තියෙන කෝඩ්ස් එක රිලීස් කරගත්තා. නැත්තම් දෙකම නැහැ. තිබුණ යූරියාත් නැහැ, අලුතෙන් එන එකත් නැහැ. එතකොට ඒක ලොකුම ප්‍රශ්නයක්. දැන් අපි අලුතෙන් එන එක එනවා, අරක එන්නේ නැහැ. අර ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මේකේ තියෙන්නේ මිනරල් මම ඉංග්‍රීසියෙන් තියෙන මගේ අතේ මිනරල් or chemical fertilizers nitrogenous ඒ කියන්නේ නයිට්‍රජන් සම්බන්ධය ඊළඟට තියෙන මිනරල් එහෙමයි තියෙන්නේ මේක. එතකොට අපට තේරෙනවානේ මිනරල් කැලලක් තියෙනවා chemical fertilizer ඕ කියලා කිව්ව මම ඒක. මිනරල් or chemical fertilizers phosphatic ඒ කියන්නේ phosphorus තියෙන එක. ඊළඟට තියෙනවා potassium. ඔන්න ඔය තුනේ යටතේ මේ මෙතුමා කියපු අර කැලි ටිකක් තියෙන මේක ඇතුලේ. ඒක තමයි අර ලයිසන් කළේ. ඔව් ඒක තමයි ලේකම් දැන් ඕක දැකලා තමයි ওই වචන ටික දැකලා තමයි මම ආනයන අපනයන පාලකවරයෙක්ගෙන් ඇහුවේ මොකද්ද දැන් මේක යටතේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ නේ. අපි මාධ්‍යවේදීන් අපිටත් ඔක් ගැන ලොකු අවබෝධයක් නැහැ. මම ඇහුවේ මේක යටතේ අර අපි කියන සාමාන්‍ය භාවිතයේ විදිහට වංගුවක් ගහලා කෙනෙකුට දෙයක් ගෙන්නන්න පුළුවන් ද පැරණි ගෙන්නපු දෙයක් කියන එක. ඒක පැහැදිලි කරගන්න අවශ්‍යතාවය තිබ්බේ. පිළිතුර පැහැදිලි නේද? මම ඩිලාන් හිරුවකින් කතා කරන්නේ. ඇත්තටම දැන් මහා කන්නේට තව මාස 2යි තියෙන මම ඔබතුමාගෙන් මීට ඉස්සෙල්ලත් ඇහුවා ලේකම්තුමාගෙන් ගොවීන් තාම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ගොවීන්ට පැහැදිලි නේද අපි මෙහෙම කතා කළාට ඔබතුමාලා කිව්වට ගොවීන් දන්නේ නැහැ කොහොමද රජයෙන් පොහොර බෙදා ගන්න වැඩපිළිවෙල මොකද්ද කියලා. දැන් මේ වන විට ඔබතුමාලා මොකද්ද මේ දක්වේ සම්බන්ධයෙන් කරලා තියෙන්නේ? මූලික සැලැස්ම මේක ක්‍රියාත්මක කරද්දී එතුමා අනිවාර්යෙන් සැලැස්මක් හදන්නට ඇති. ඒ සැලැස්මේ කොහොමද දැනුවත් කිරීම කියන කොටස අපි ලේකම්තුමාට මේ අධ්‍යක්ෂතුමාට ආරාධනා කරනවා පැහැදිලි කරන්න. බුදස්සනක් දැන් අපි ඇත්තටම අර කිව්වාගේ ඔබතුමා අහන ප්‍රශ්නේ බොහෝ පැහැදිලි. අපි මේ සඳහා අර නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය වශයෙන් ගහට අවශ්‍ය වෙනවා. එතකොට අපි දැන් මේ අවස්ථාවේදී අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට බලුවා රටේ තියෙන පසේ තියෙන මේ විභවය අනුව ෆොස්ෆරස් කියන පොහොර වර්ගය මේට ප්‍රථම දාපු ඉඳ ෆොස්ෆරස් සාමාන්‍යයෙන් පසේ ගොඩක් රැඳිලා තියෙනවා. ඒ නිසා අපිට ෆොස්ෆරස් වල අවශ්‍යතාවයක් පෙනුනේ නැහැ. ඒ නිසා අපි ෆොස්ෆරස් කියන සංඝටකය මේ අවස්ථාවේදී අපේ වීභෝගයට ලබා දීමේ අවශ්‍යතාවය නැති බව තහවුරු කරගෙන ඒ නිසා වීභෝගයට ඒක ලබා දීමේ ඕන නැහැ කියලා අපි අතහැරියා. ඒ වුණාට පොටෑසියම් කියන එක අපි දෙනවා. මොකද පොටෑසියම් කියන එකේ තමයි ගහේ අපි ආහාර නිෂ්පාදනයෙන් පස්සේ ඒව අරගෙන යන්නේ. පත්‍ර වලින් ආහාර නිෂ්පාදනය ගිහිල්ලා ඇට හැදෙන්න මේක අවශ්‍ය වෙනවා. මේ පොටෑසියම් කියන එක ඛනිජමය ස්වරූපයෙන් තමයි තියෙන්නේ. අර ආටිකල ලේකම්තුමා කිව්වා වගේ මේක තියෙන ටෙට්‍රස් කෝඩ් එකේ එකේම වුණාට මේ ඛනිජමය ස්වරූපයෙන් එන හින්දා කාබනික වගාවලට මුළු ලෝකෙම පාවිච්චි කරනවා මේ MOP කියන පොහොර වර්ගය. ඒ නිසා අපිට ඒක ලබා දීමේ ගැටලුවක් නැති වෙනවා මේ වෙලාවේ. ඊළඟට අපි නයිට්‍රජන් ගත්තාම අපි මේ තාක්කල් කතා කරේ යූරියා සම්බන්ධයෙන්. හැබැයි මේ යූරියා කියන පොහොර වලට 46ක් නයිට්‍රජන් තිබ්බට මේකෙන් 120ක 30ක විතර තමයි කාර්යක්ෂමතාවය තිබ්බේ. මොකද ඒක ඉක්මනින් ජලයේ දිය වෙනවා, ඒක පල්ලෙහාට යනවා, ඒකම නයිට්‍රීකරණය වෙනවා, නයිට්‍රීහරණය වෙනවා. මේ විදිහට වාතයට නිරාවරණලා ගොඩාක් හානි වෙනවා. ඒ නිසා තමයි වැලි සහිත පස්වල පුත්තනම වගේ ප්‍රදේශවල කල්පිටියේ පල්ලෙහාට ගිහිල්ලා මේ බ්ලූ බේබි සින්ඩ්‍රෝම් කියලා මේ ඇඟිලි වල එහෙම නිල් පාට වෙන ඒවා ඇති වෙලා තියෙනවා. මේ බොහොම මේ ඇටි මේ බොහොම ළඟ කාලෙකදී. ඉතින් ඕවා ඔක්කොමත් එක්ක තමයි මේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ වැඩ පිළිවෙලත් එක්ක අපි බැලුවේ බොහොම හොඳ නයිට්‍රජන් එකක් කාබනික සම්භවයක් තියෙන නයිට්‍රජන් වර්ගයක් ලංකාවට ගෙනල්ලා ගොවීන් අතර බෙදලා දෙන්න. ඒ නිසා අපි ඒ සඳහා පළවෙනි පියවර හැටියට අපි නිර්දේශය දැන් අලුත් කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ නිර්දේශය ලබා දීලා තියෙනවා. සියලුම
දිස්ත්‍රික් ලේකම්වරුන්ට අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන්ට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්ට ඊළඟට අපි ඒ සඳහා පුහුණු කරගෙන යනවා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම කුපනිසවරු. කුපනිසවරු 10800ක් ඉන්න ඕන. ඒකෙන් 9600ක් විතර ඉන්නවා මේ වෙනකොට. ඒ සියලුම දෙනා මේ පිළිබඳව දැනුවත් කරනවා. ඒ කුපනිසවරු මාර්ගයෙන් ගොවි ජනතාව කුපනිසත් එක්ක තමයි ගොවි මහතුරු ගැටෙන්නේ. ඒ ගොවි මහතුරු සියලු දෙනාම දැනුවත් කරනවා කොහොමද මේ අපි මේ පොහොර බෙදලා දෙන්නේ කියලා. ඔබතුමා කියනවා වගේම අපි පොහොර බෙදන්න වෙනවා. අම්පාර තමයි සාමාන්‍ය වියෝගාව පළවෙනියට ආරම්භ කරන්නේ. අම්පාරේ බඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර ඒ විදිහට තමයි අපේ වියෝගාව පටන් ගන්න. සැප්තැම්බර් 15 පස්සේ තමයි කන්නේ ආරම්භ වෙන්නේ. එතකොට මේ කන්නේ ආරම්භ වෙන්න ඉස්සෙල්ලා මේ කියන පොහොර වර්ග ගොවි මහත්තයාට ලැබෙන විදිහේ සැලැස්මක් අපි ගාව තියෙනවා. ඒක කරන්නේ ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය දුන්නාට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි මේ ඉන්පුට් මැනේජ්මන්ට්. එහෙම නැත්නම් අපි මේ වෙන යෙදවුම් කළමනාකරණය කරන්නේ. ඒ නිසා එතුමාලා අපේ මේ නිර්දේශය මත ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා මේ පොහොර වර්ග නිකුත් කරනවා. ඒකම හැම ගොවි මහත්තයාටම අපි කියලා තියෙනවා කාබනික පොහොර හදාගන්න කියලා. හැබැයි මේ කාබනික පොහොර ප්‍රමාණය ලංකාවේ හදාගෙන සම්පූර්ණ ප්‍රමාණය දෙන්න තිබ්බනම් අපිට මේ නයිට්‍රජන් ප්‍රමාණය එළියෙන් ගේන්න අවශ්‍ය නැති වෙනවා. මොකද හැම කාබනික පොහොරකම සාමාන්‍යයෙන් තියෙන අපි සාමාන්‍ය දේශීයව හදන ඒවායි 1%-2% විතර. ඕගොල්ලෝ දැන් කල්පනා කරන්න පුළුවන් 46% එක්ක අපි කොහොමද මේ සටන් කරන්න කියලා. ඒ නිසා තමයි අපි මේ නයිට්‍රජන් පොහොර මේ නයිට්‍රජන් බොහොම හොඳ සම්භවයක් තියෙන ශාක වලින් ගන්න එහෙම නැත්නම් සත්ව කොටස් වලින් හදපු නයිට්‍රජන් ලංකාවට ගෙනල්ලා ඒක මේ සඳහා යොමු කරන්නේ. ඒක අපි තව දෙයක් කරනවා. පසක ගත්තම තියෙනවා රසායනික විභවය, භෞතික විභවය සහ ජෛව විභවය. ඒතකොට රසායනික විභවය අපි දිගටම දුන්නේ ওই විදිහට රසායනික පොහොර ඉස්සලා ගෙනල්ලා. පස්සේ භෞතික තත්ත්වය ගැන තමයි අපි මේ පාංශු සංරක්ෂණ පනතෙන් කරේ. මධ්‍යම කඳුකරේ විශේෂයෙන්ම ජලයේ බැස යන හින්දා වතු පිටිස්තරයේ පල්ලෙහාට යන එක නවත්තන්න තමයි මේ අපි පාංශු සංරක්ෂණ පනතෙන් ආවරණය කරලා තිබුණේ. හැබැයි ජීව විද්‍යාත්මක ගුණය දැන් තමයි මේ හුඟක් කට්ටිය කතා කරන පස්සේ ගැඩවිල්ල නැති වුණා මේ ප්‍රශ්න කියලා. හැබැයි ඒ හින්දා තමයි අපි ජෛව පොහොර එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මකවත් පස පරිපූර්ණය කරන්නයි මේ සැරේ උත්සාහ කරන්නේ. එතකොට වෙන්නේ පස ජෛව විද්‍යාත්මක පරිපූර්ණ වෙන. එතකොට නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා වර්ග ඉන්නවා, ශුද්ධ ජීවීන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ මේ වැඩේ පටන් ගන්නවා. ෆොස්ෆරස් මොබිලයිස් ෆොස්ෆරස් මේ සොලියුබලයිස් කරන එහෙම නැත්නම් ද්‍රාව්‍ය කරන බැක්ටීරියා වර්ග ඉන්නවා. ඒගොල්ලෝ මේ වැඩේ පටන් ගන්නවා. එතකොට මේ ක්‍රමවේද සියලුම දෙනා මගේ පසට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ සියලුම වැඩ පිළිවෙල අපි දැන් අද කියන්නේ අගෝස්තු මාසේ මුල් සතියේ ඉන්නේ. අපි අර කිව්වා වගේ සැප්තැම්බර් 15 පස්සේ වෙන වගාව සඳහා අවශ්‍ය දැන් මේ ගොවි මහත්තුරු විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් පටන් ගන්න තියෙන්නේ සියලුම ගොවීන් දැනුවත් කරන්න. අම්පාර මඩකලපුව. ඒ විදිහට අපි රටවටේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවයි එකමුතු වෙලා මේ වැඩසටහන අරගෙන යනවා. ඒ නිසා ගොවි මහත්තයා තනි වෙන්නේ නැහැ. ගොවි මහත්තයාට අවශ්‍ය සේරම නිර්දේශات ලබා දෙනවා. ඒකම මේක අලුත් දෙයක් හින්දා අපි දිගටම මොනිටර් කරනවා. එහෙම නැත්නම් මේ විදිහට වෙන සම්පූර්ණ වැඩපිළිවෙලම සතිපතා අපේ නිලධාරීන් දාලා ගොවි මහත්තයාට අපිට කියන්න බෑ ගම් වතුරක් මේ ලොකු නියගයක් આવොත් අපිට ඒක වළක්වන්න බෑ. ඒව ස්වභාවික උදුන්. එහෙම නැත්නම් අපිට මේ පාලනය කරන්න පුළුවන් දේවල් සියලුම දේ තාක්ෂණිකව සහ සියලුම ක්‍රමවේද මගින් අමාත්‍යවරයාගේ ඒකම ලේකම්තුමාගේ කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ සියලුම සම්බන්ධීකරණය කරගනිමින් මේ කටයුත්ත කරගෙන යනවා. ඒක තමයි. ඔව්. ක්‍රියාවලිය අපි අධීර 3කට තමයි සකස් කළේ. මොකද මේක එකපාර ක්‍රියාවලියක් මිසක් මෙහෙම කට් ඔෆ් පොයින්ට් එකක් තියෙන ගන්න නෙමෙයි. අද ඉඳන් හෙටට අපි වැටක් උඩින් පයින්න වගේ පයින්න බෑ. ක්‍රියාවලියක්. ක්‍රියාවලියේදී අපි ප්‍රථමයෙන්ම දැනුවත් කිරීම කළේ පර්යේෂකයන් අමාත්‍යාංශ නිලධාරීන් කියන අයට මේක ගැන ඉතා හොඳ අවබෝධයක් ලබා දුන්න මොනවද ගේන්නේ කොහොමද කරන්නේ කියලා. ඒගොල්ලෝ ඒක ගත්තේ නැත්නම් ඊළඟ ස්ථාවරයට යන්නේ එළියකට යන දෙයක්. ඒක ඉවරෙච්ච ගමන් අපි ගත්තා අර කියන කුපනිස සංවර්ධන නිලධාරීන් 10000 ඒකට ඩොකියුමන්ට් හදලා ලියලා ඒගොල්ලෝ ට්‍රේන් කළා. දැන් ඒක ඉවරයි. දැන් ඒ යනකොට අපි යටින් ගියා අර කියන බිඩ් කරන ගෙන්නන ක්‍රියාවලිය. ඒ නිසා තමයි අර මුලින් තිබුණු
එක එක කුකුසවල් ඉහළ පෙළේ ලේයර් වලින් අයින් වුණා පර්යේෂකයෝ තුල අර මේ මොනවද ගේන්නේ කොට්ට ගණන් ගෙනියන්න ඕන නේද ඕක කියන ප්‍රශ්න නැති වුණා. දැන් අපි තුන්වෙනි එකට ඇවිල්ලා තියෙනවා අරගොල්ලන්ගේ ට්‍රේනින් එක තුල අපි දන්නවා හරියටම ගහන්නේ ගොවියට තේරෙන භාෂාවෙන් ඊළඟ එක ලියන්නේ. අපි අපිට ලියාගත්තේ ඉංග්‍රීසියෙන් කියමුකෝ. හැබැයි කුපනිසට මේක සිංහලෙන් NPK කියලා ඒගොල්ලන්ට දැනුමෙන් ලිව්වා. ගොවියට ලියන්න බෑ ඕවා. ගොවියට ලියන්නේ පළවෙනි සතියේ මොකද්ද දාන්නේ, දෙවෙනි සතියේ මොකද්ද දාන්නේ, කොච්චරද දාන්නේ, කවුද දාන්නේ, කවුද උපදෙස් දෙන්නේ කියන විස්තර පත්‍රිකාව. දැන් මේ වෙනකොට ඒක සකස් කරලා ඉවරයි. අපි ලබන සතියේදී වෙනකොට ඒක දාලා කරනවා. අපිට ඒක දවස් 10කින් වගේ අම්පාර පැත්තේ ඉඳන් යනවා. මොකද මේක ටෙස්ටිං නුත් වෙනවනේ නෑ කියන්න බෑනේ. අම්පාරේදී, මඩකලපුවේදී, පොළොන්නරුවේදී, අනුරාධපුරේදී මේක හරිනම් 80%ක් හරි. මොකද ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ නිසා අපි අධ්‍යයන තුනේ තුන්වෙනි එකට මේ සතියේ වෙනකොට එනවා. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අර කියන පත්‍රිකා සකස් කරලා අපි ඊළඟ සමුද වගේ වෙනකොට ගොවි මහත්තුරු ගාවට යනවා. හැබැයි දැන් ගොවි මහත්තයා ගාවට යනකොට කුපරිස මහත්තයා දන්නවා. කුපරිස මහත්තයා ගාවට යනකොට පර්යේෂකයෝ සහ සියලුම අය මේ ගැන දන්නවා. ඒ නිසා අපි රාජ්‍ය විශ්වවිද්‍යාල ටික කොළ කුසුගවීට එහෙම නැත්නම් අපේ පර්යේෂණ ආයතන වල ඉන්න සියලුම අය සමග සාකච්ඡා කරලා පාරදෘශ්‍ය විදියට කළේ. ඔයගොල්ලෝ ඕන දෙයක් තියෙනවා නම් කියන්න අපිට දැනුම් දෙන්න කියලා තමයි අපි මේ බිඩ් එක කළේ. ඒ නිසා තමයි අර මීන මාසෙකමාර කලින් තිබ්බ මොනවද කියන්නේ කවුද කරන්නේ කෝ යූරියා අනම්මනම් අහන එකට තොරව යම්කිසි දෙයක් ගෙන්නනවා ඒක හරිද කියන එකට දැන් අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක ගොවි මහත්තයා දන්නේ නැහැ කියන එක මේ ගොවි මහත්තයාට හරි උපදේශයක් දුන්නොත් රේස් කොලෙත් කියෝන රටේ ගොවි මහත්තයෙක් ඔකට ට්‍රේන් කරන්න ඒ තරම් අමාරු නෑ. අපේ ගොවි මහත්තයාට කියලා දෙන්න ලේසි. එයාට තියෙන ප්‍රශ්න තමයි කොහෙන්ද ගන්නෙ මොනවද ගන්න කියන එක. ඒ නිසා අපි ඒ දේ ඉතා පැහැදිලිව අඳුනගෙන කලාප කරලා ග්‍රාම සේවා සංවලින් කෘෂි අර අදාළ සියලුම භූගෝලීය සැලැස්මල් යටතේ ඉතා විශිෂ්ට වැඩපිළිවෙලක් පාරදෘශ්‍ය වැඩපිළිවෙලක් අධීක්ෂණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. දැන් එතකොට පොටෑසියමුයි නයිට්‍රජනුයි දෙන්නේ ලික්විඩ් එකක් විදිහටද නැත්නම් කොහොමද? දැන් පොටෑසියම් එක බියුරට් ඔෆ් පොටෑස් කියන එක මම හිතන්නේ ගොඩක් කට්ටිය ගොවි මහතුරුත් දන්නවා. අපි දැන් මේක සාමාන්‍ය මේ ඝන පොහොරක් හැටියට. එතකොට නයිට්‍රජන් එකත් අපි දැනට ගේන්නේ ඝන කියන්නේ කුඩු පොහොරක් හැටියට. නමුත් ඒක ජලයේ ද්‍රාවණය වෙනවා 100%ක්. ඒ ජලයේ ද්‍රාවණය කරලා තමයි ඊට පස්සේ ගොවි මහත්තයා ඒ වැඩේ කටයුත්ත කරගෙන යන්නේ. ඒ නිසා මේ ඒකෙන් මොකද දාලා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මොකද ගහේ තියෙන අවශ්‍යතාවය මත ඒක එකපාරට ඔක්කොම ටික දාන්නේ ඒ අපි කෘෂිකන් දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා මේ භෝගයට අවශ්‍ය ඒ කියන්නේ භෝගයේ අවශ්‍යතාවය මත සති දෙකට හතරට ඒ විදිහට අපි වැඩ පිළිවෙලක් තියෙනවා. ඒතකොට ඒ මත තමයි මේ සම්පූර්ණ අවශ්‍යතාවය භෝගයෙන් උරා ගන්න කොච්චරද කියලා දැනගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණය විතරයි දෙන්නේ. ඒ නිසා ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. මම දිවයින පත්‍රයේ නියෝජනය කරමින් ප්‍රශ්න අහන්නේ දැන් ගොවියෝ සාමාන්‍ය ජනතාව ගොවියෝ අතර මතයක් තියෙනවා මේ මොන පොහොර ගෙනාවත් රසායනික පොහොර වලට හරියන විදියට තමයි අපේ බීජ ක්‍රමවේදයන් සකස් වෙලා තියෙන්නේ කියලා. දැන් ලබන සැප්තැම්බරයේ මේ මහකන්නේ පටන් ගන්නවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ තියෙන කාබනික පොහොර සමග නිර්දේශ කරන බීජ වෙනස්කමක් තියනවද නැද්ද? මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ මහත්මයා. මේ ගස්වල බීජ සකස් කරලා තියෙන්නේ රසායනික පොහොර කියන එකට නෙමෙයි NPK අවශෝෂණය කරගෙන හැදෙන්න. ඒ කියන්නේ බීජ වලට ඕනේ NPK ලවණ මිසක් යූරියා MOP TSP නෙමෙයි. දැන් මොකද වෙන්නේ? හැබැයි අර මෙතුමා කිව්වා වගේ කොම්පෝස්ට් එක 100ට එකක් දෙකක් තියෙන එකක් ගහ වටේට දැම්මොත් ඕක උරා ගන්න බෑ. ඒක මදි. ඒ නිසා තමයි අර කියන අපි විශේෂයෙන් ද්‍රාවණය වෙන පිටතට නොයන ද්‍රාවණයේ දාපුවාම ඒ බීජයට ඕන කරන්නේ නයිට්‍රජන් ප්‍රභවය එතන තියෙනවා. ඒක කන්නේ ඒකට කිසිම අමාරුවක් නැහැ. ඊට වැඩිය හොඳට ගන්නවා. යූරියා වලින් 146ක් තිබ්බට 180ක් පසට යනවා. ජලයට යනවා 20ක් ගහට ගන්නවා. හැබැයි අපි දැන් ඊළඟට ගේන
සියලුම මේ වෙන විට අනික් කෘෂි විද්‍යාඥයන් පර්යේෂකයන් කැමති වෙලා ඉන්නේ අනික් රටවල් භාවිතා කරන එක ඒක ගහට ගහපුවාම ගස උරා ගන්නවා 80% දක්වා අර කියන බීජය උරා ගන්නවා පසට යන්නේ නැහැ මොකද ඉක්මනින් අවශෝෂ වෙනවා ඒ නිසා ඔය කියන ගැටලුව මතුවෙන්න පුළුවන් අර කලින්ම මාසෙකමාරට කිව්වා වගේ ගොමයි මැටි කිව්වේ ඒව නෙමෙයි දැන් එන්නේ ගොමයි මැටි නෙමෙයි කාබනික සංයුතිය අපේ කොම්පෝස්ට් වලට මේක ඒකාබද්ධ වුණාට පස්සේ අර කියන 15%ක් වන නයිට්‍රජන් වලින් යුක්ත ඉතාමත්ම පහසුවෙන් අවශෝෂණය කරගන්න ප්‍රබවය අර ඇටයට එහෙම නැත්නම් අර කියන බීජයට ඒක ඉතාමත්ම හොඳ මාධ්‍යයක්. ඒ මාධ්‍ය තමයි අනික් රටවල් වල හරිතාගාර වල භාවිතා කරන්නේ. ඒ මාධ්‍ය තමයි නෙදර්ලන්තයේදී ඕස්ට්‍රේලියාවේදී ඩ්‍රෝන් එකකින් ගිහිල්ලා ගහන්නේ. එහෙමනම් ඒක බැරි වෙන්න බෑ. නමුත් ඒ නිසා මේ ඒ කියන එක මේ වැරදි ශාක පෝෂකයක්. ඒ ඇට හදලා තියෙන එකට අපි ඇට ලංකාවේ තියෙන ඔය කියන බීජ පිට රටින් ගෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්න ඕනේ. ඒකට වෙනම වැඩ පිළිවෙලක් අපි යනවා දැන්. හැබැයි ඒකට අර කියන පෝෂකයේ උරා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් ඒකේ විද්‍යාත්මක භාවය පැහැදිලි කරන්න. මොකද මම ඔබ කියන්නේ ඔව් මොකද මේ අපි ලේකම්තුමා කිව්වා වගේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් වල රිමූවල් එකක් එහෙම නැත්නම් ශාකයෙන් අවශෝෂණය වෙන ප්‍රමාණය තියෙනවා. එක කිලෝ 1000ක් හදන්න මෙච්චර ගහයෙන් අවශෝෂණය වෙනවා කියලා අපි ගත්තොත් ටොන් 5ක අස්වැන්නක් අපි කතා කරන විදිහට නයිට්‍රජන් කිලෝ 110ක් විතර එළියට දානවා. එහෙනම් නයිට්‍රජන් කිලෝ 110ක් පස්යෙන් එළියට ගන්න හින්දා අපි ඒ ටික තමයි දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ වැඩි දියුණු කළ නව ප්‍රභේද වල අස්වැන්නත් ඒ වගේම වැඩි ඒකම ශාක පෝෂක අවශ්‍යතාවයත් වැඩි. ඒකයි හුඟක් වෙලාට ඔබතුමාගේ ප්‍රශ්නේ මේ හැටියට ගන්නේ අපිට පුළුවන් වේද මේ වැඩේ කරන්න කියලා. හැබැයි මේ ඒකට තමයි මේ වැඩපිළිවෙලක් තියෙන්නේ. මේ පොහොර වර්ග වලින් මේ අලුතෙන් දාන ශාක පෝෂක වලින් අපි කරන්නේ ඒ අවශ්‍යතාවය හරියටම හඳුනාගෙන ගහට දෙන එක. මොකද දැන් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව හඳුන්වලා තියෙනවා ස්පැඩ් මීටර කියලා. ඒ කියන්නේ ඒක ගහේ කොළ දාවේ. ඉස්සර ගොවි මහතුරු දැක ඉස්සර කොළ පාට නැත්තම් තමයි පොහොර ගන්නෙ ඒක කරන්නේ. ඉතින් ඒ වගේමයි අපි බේසරෙත් ඒ ස්පැඩ් මීටරේ අරගෙන කොළ පාට වෙන විදිය එක තමයි වැඩ කටයුතු කරන්නේ. ඒක ගොවි මහතුරු මේ වෙනකොටත් දන්නවා. ඉතින් මේ පොහොරෙනුත් ඒ කොළ දාවේ එහෙම නැත්තම් කොළ පාට හරියටම තියාගන්න විදියට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවශ්‍යතාවයේ සපුරන විදියට තමයි අපි මේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා ඒකම අපි මේක අලුතෙන්ම කරන වැඩක් හින්දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි හැම දිස්ත්‍රික්කයකටම දාලා ඉන්නවා සම්බන්ධීකරණ නිලධාරීන්. ඒ හරහා මේක සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨ මට්ටමේදී අපි මේ අධීක්ෂණයට භාජනය කරගෙන ඒ හැම වෙලේම ගොවි මහත්තයාට මේකෙන් ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක ගැන බලාගෙන තමයි මේ වැඩ කරුත්තේ මේ විශේෂයෙන්ම මේ කන්නේදී සිදු වෙන්නේ. මම අසංකර උපවාහිනී දැන් පෝෂක සම්බන්ධයෙන් ගස් වලට අවශ්‍ය පෝෂක සම්බන්ධයෙන් ඔබතුමාලා පැහැදිලි කිරීමක් කළා. නමුත් දැන් ඊළඟ ගැටලුව තමයි පලිබෝධනාශක සහ මේ වල්නාශක සම්බන්ධ ගැටලුව. දැන් මේ පෝෂකත් එක්ක හැදිලා එනකොට ඊළඟට බලපාන ප්‍රධාන ගැටලුව ඒක. ඒ සම්බන්ධයෙන් මොකක් හරි ස්ථිරසාර වැඩපිළිවෙලක් තියෙනවද? දැන් ඒ පිළිබඳවත් ගොවීන්ට ප්‍රශ්නයක් තියෙනවා මොනවද පලිබෝධනාශක වලට වල්නාශක වලට කරන්න කියලා. දැන් පොඩි කුමුරක් කරන කෙනෙකුට නම් අතින් ගලවලා දාන්න පුළුවන් වල්නාශක. නමුත් මහා පරිමාණයෙන් වගා කරන වගාවල එහෙම කරන්න බෑ. මේ සම්බන්ධයෙන් මේක තමයි භයානකම තත්ත්වය කියන්නේ. වල්නාශක සහ පරිබෝධනාශක මේ සම්බන්ධයෙන් මොකද්ද වැඩ පිළිවෙල? පිළිතුරු ලබා දෙන්න කලින් මුදල් ලේකම්තුමාට පිටත් වෙනට අවශ්‍යයි තව සාකච්ඡාවකට. එතුමාගේ ප්‍රශ්න කාට හරි තියෙනවා නම් අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙන් පස්සේ. අමල්ගේ ප්‍රශ්නට අවස්ථාව දෙන්න පුළුවන්. සමාවෙන්න මම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා. එතුමා කලින් දැනුලා තිබුණා කලින් just want to clarify, this is a partial lifting of the chemical fertilizer, because now we are talking about certain types of chemicals can still be imported, right? So it's a partial lifting. No, it's not a partial lifting as such. Is it? The things that we have identified as banned items, it should not come to the country. Those will be not coming. Right. But now, what as these two gentlemen mentioned, there some enrichment or enhancement is necessary. That all agree, Yeah, right? so Because some type of chemical is okay. whether it is what I understood, right? Yeah. Whether it is organic or chemical, what we provide to the plant is these three elements, right? So
the stuff that we classified as chemical will not come. But these are, but when you know chemistry, you have done chemistry, no? Nitrogen, phosphorus, potassium are lies to it in a right? So those are also chemicals, right? So that's No, the thing, what, so right? basic, in other words, There's no temporary shift or anything like that, right? So some of the more efficient this is again what fertilizer can Amal, come. what you are trying to do is you are trying to interpret this in a different way, right? You can interpret these things, right? So the intention is still the same. No, that's right. So the Right. chemical ban stands. So that the things like urea cannot be brought. Some of the more harmful, what you consider more harmful fertilizer cannot be imported, and that ban stands. But some of the more efficient and things which are needed can be allowed. I mean, that is the, ෆර්ටිලයිසර් කියන්නේ මේක කම්බයින් කරලා හදන සාධකයෙන් නිල් කැටේ දම් කැටේ කියනවා කියන්නේ. හැබැයි මෙතනදී අපි කරන්නේ ඒ කියන එක ප්ලාන්ට් නියුට්‍රියන්ට් කියන කොම්පොනන්ට් එක ගේන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒක කාබනිකයි. ඒක අර කියන වෝටර් සොලියබල් කාබනික ගුණාංග තියෙන්නේ. ඉතින් ඒක ගේන්න නැතුව ගහට NPK නැහැ එහෙම වුණොත්. හැබැයි මේකේ සිම්පල් දෙයක් අපි 100ක් ගහපුවාම 20යි නම් ගහට යන්නේ 80ක් යන්නේ වතුරටයි පසටයි නම් ඉතින් ඒක පෝරක් නෙමෙයිනේ 100ක් ගහපුවාම 90ක් ගහට යද්දි ඉතුරු 10 හරි පසට යන්නේ නැහැ ඒක අවශෝෂණය වෙලා ජීර්ණ වෙනවා නම් ඒකේ විසදායයක් නැහැනේ ඒ වගේ තමයි හරි ඒක නිකන් මේ වගේ දියවැඩියාව තියෙන කෙනෙක් අර කන්නේ මොනවද බිස්කට් දැන් අපි උනත් කන්නේ සීනි තියෙන ඒවා කන්නේ නැහැනේ මැද්දෙන් දාපු එක ඒක හොඳ නැහැ හැබැයි බිස්කට් කන්නේ නැහැ කියන්නේ කනවා අර අපි කන්නේ ඉඟුරු එක කනවා ඒ වගේ තමයි මේ කරන්න හදන්නේ අර පෝෂණයම දෙනවා හැබැයි වෙන විදිහකට හානිදායක නොවන ආකාරයකට මොකද අපිට ඕනේ වස විස නැති කෘෂිකර්මයක් කරහා හෙල්ති ජෙනරේෂන් එකක් හදන්න මිසක් පැලවලට NPK නොදී ඉන්න නෙමෙයි. ඒක වැරදිද? මේ ආනයන ක්‍රියාවලිය සඳහා කොච්චර බිලියන ප්‍රමාණයක් යනවද? දැන් බිලියන 35ක් විතර ගියා. මේ සැරේ කොච්චර ගණන් හදලා තියෙනවද බුදුමහා? දැන් ගණන් ඒ කියන්නේ බිලියන 35ක් නෙමෙයි ඇත්තටම 53ක් ගිහිල්ලා තිබුණා. ඒ මුදල් වෙන් වෙලා තියෙනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ගන්න. ඒ කාර්යයට. ඒ කියන්නේ මෙහි නිෂ්පාදනය වෙන්න පුළුවන් නේ? දැන් මෙතුමා කියව විදිහට ආනයනය අවශ්‍ය වෙනවා. ඒ ඔක්කොටම ඒ මුදල් අපි වියදම් කරනවා. ඒ කියන්නේ වෙන් කරලා තියෙනවනේ පාර්ලිමේන්තුවෙන් අයවැයෙන් වෙන් කරලා තියෙනවා පොහොර සහනාධාරය කියලා කොටස. ඒ කොටස අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා? බැරු එක්වනේ. this lady. තමීන සිල්වන් ටුඩේ පත්තරේ බ්ලැන්කට් බෑන් එක මාර්ච් වල දානකොට හිතුවේ නැද්ද NPK ඕනේ සර්ව් එකක් කරලා NPK ඒතර බෑන් එකනු ලයිසන්ම ඇඩ් කරලා ඒ බෑන් එක දාන්න කියලා හිතුවේ නැද්ද? ඒ කියන්නේ මේකේද? ඔව් ඒ කියන්නේ මාර්ච් වල කරනකොටම ඒතර ආයේ මෙහෙමයක් කරන්න ඕනේ නැහැනේ. ඔය ඉතින් දැන් මේකේ මොකක්වත් ප්‍රශ්නයක් වෙලත් නැහැ. නෑ එතකොට මෙහෙම කිසිම මේ ක්‍රයිසිස් එකක් වගේ නෑ ඉතින් ඒක තමයි ඉතින් මේක අපිත් it's a learning process you will understand that no අපිට නිර්දේශ තිබ්බේ මෙන්න මේ items මේක value බැලමටම හැම මට්ටමටම පේනවනේ යූරියා වගේ තියෙනවනේ නවත්තන්න කිව්වේ. ඒකට ඒව සිලෙක්ට් කරලා තමයි බෑන් කරලා තියෙන්නේ. then while when we move forward we see there are certain things so we have to be in a way there's a change necessary we are not reluctant to do the change also that's necessary no වෙනස් වෙනවා කියලා ප්‍රතිපත්තියෙන් පිට නෙමෙයි මේ තියෙන්නේ ඒකයි කියන්නේ හරි ගරු ලේකම්තුමා මම කසුන් සමරවීර නිවුස් ෆස්ට් නියෝජනය කරන්නේ දැන් සමාජයේ කතා බහක් තියෙනවා මේ ආණ්ඩුව මේ තීරණය අරන් තියෙන්නේ ඩොලර් හිඟයක් තියෙන නිසා කියලා ඒකට ඔබතුමාට මේ අවස්ථාවේ පිළිතුරක් දෙන්න පුළුවන්ද? ඇත්තට මොකක්ද මේ තියෙන තත්ත්වය? නෑ ඩොලර් හිඟයක් තියෙනවා මේ ආනයනය කරන්න තව ටිකක් ඉඩ දීලානේ තියෙන්නේ මේ අවශ්‍යතාවය. ඒතකොට කොහොමද ඩොලර් හිඟය ඒකයි ගලපන්නේ? එතන ගැටලුවක් තියෙනවනේ. I'm from the morning newspaper. So initially you all put 100% ban on chemical fertilizer. And now you all have clarified that good chemicals, I'm using words of Professor Jayasinghe, that can be imported. So why wasn't it clarified earlier? Because experts have been telling from the time this 100% ban went that these nitrogen, potassium and phosphorus are needed for the soil. So why wasn't it clarified earlier? Because farmers have been protesting and at
at a health risk for themselves. So, A, why wasn't it clarified earlier? And isn't this a relaxation of the initial 100% chemical ban? තමයි ඉතා පැහැදිලිව අපි කිව්වේ රසායනික පෝර වලින් කියන ඔය ටර්ම් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආවර්තිතා වගුවේ තියෙන කෙමිකල් වලට නැතුව තියෙන භාණ්ඩයක් කියන්නේ ඒකට මොනවද නැහැනේ. පෝර නෙමේ, පලිබෝධනාශක, වීඩිසයිඩ්, බේත් හරි අපි කන බොන ඔක්කොම කෙමිකල්ස්. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි මොකක් හරි තහනම් කරනකොට කෙමිකල් ෆර්ටිලයිසර් බෑන් කියලා ගත්තාම අර විෂදායී එක තමයි තහනම් වෙන්නේ. හරි. බේත් බොන්න එපා කිව්වොත් මොකද කියන්නේ? හරි. ඕවා බොන්න එපා. බේත් බොන්න එපා කිව්වා කියලා එහෙනම් කසාය බොන්නත් බෑ. ඒ බේත්නේ. ඒ වගේ අපි මේ එක වචනයක තියෙන අවිද්‍යාත්මක භාවය මතු කරගෙන කරනවට වැඩ මේ අපිට ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය දේ අපිට කෙමිකල් ෆර්ටිලයිසර් බෑන් කරනවා කියලා අපිට ගහන්න බෑනේ ගැසට් එක යූරියා තහනම් කරනවා කියලා ගහන්න බෑනේ. යූරියා තහනම් කරන්න පුළුවන් යූරියා කියලා තිබ්බනම් මේක. තිබ්බනම් එහෙම නෑ. යූරියා කියලා ලයින් එකක් නෑ. HS කෝඩ් එකක් නෑ. That's the problem. ඒතකොට අපිට ගහන්න ඒ විදිහට ගහන්න බෑ. ඔබතුමා. ඒකයි කියන්නේ දැන් අපි තහනම් කළාට පස්සේ NPK sources තමයි මේ ගේන්නේ රසායනික තමයි ඒවා. ඒවා රසායනික නෙමෙයි නං. දැන් අපි හිතමු ගොම මොනවද? රසායනික නැතුව. ගොම විදියට තියෙදි ගොම. හැබැයි ඕක ඇනලයිස් කළාම රසායනිකයි. හරි තේ කෝප්පේ ග්‍රීන් ටී බොන්නේ. ඉතින් මොනවද? රසායනිකයිනේ. තහනම් කරන්නේ. හැබැයි ඒ වගේ තමයි දැන් මේ අපිට මේ කියන ගහට NPK දෙන්න උදාහරණයක් විදිහට කෘෂිකර්මයේ අංග 4ක් තියෙනවනේ අපි හිතමු ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් ග්‍රීන් හවුස් වගේ ඒවා තියෙනවා වී වගාව තියෙනවා වාණිජ කෘෂිකර්මයේ තියෙනවා වැවිලි කෘෂිකර්මයේ තියෙනවා මේවා විවිධ ගස් වලට අවශ්‍ය පෝෂණය තමයි සපයන්නේ. ඉතින් ඒක සපයන්න වෙනවා. තහනම් කරන්නේ මොකද්ද? ඒවට ගේන හානිදායක මොකද හෝමෝන වර්ග තියෙනවා. දැන් කුකුළුන්ට අර අපි කිව්වේ වර්ධක හෝමෝන ගහන්න එපා කියලා. ඒ වගේ වැඩක් තමයි මේක. ඉතින් මේක වෙලා තියෙන්නේ අර පලිබෝධනාශකයි, කෘමිනාශකයි, වල්නාශකයි, පෝරයි මේ ඔක්කොම එකම අර්ථකථන නිකන් යන්නේ පෝර කියලා. අන්න ඒක තමයි මේ වෙන්නේ. නමුත් අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ කරන නිර්දේශ කිරීමේදී අපි දැන් ඇවිල්ලා තියෙනවා විද්‍යාත්මක ක්‍රමයකට, විධිමත් ක්‍රමයකට, පාරදර්ශක ක්‍රමයකට ඇවිල්ලා තියෙනවා. එහෙම නොතිබුණා නම් ඒක වරදක් ලෙස පිළිගනිමින් දැන් අද කියන දේ අපි බය නැතුව පාරදර්ශක විදියට කියනවා. මේක තමයි කියන්නේ. මේක තමයි අපි කරන්නේ කියලා කියනවා. ඒ හොරෙන් ගේන්න, යටින් ගේන්න බෑ. එහෙම ගේන්න ගෙනවොත් ඒක අපි දෙන්නෙත් නැහැ. එහෙම ක්‍රියාවලිය ඒ පෙරේදා 3-4ක් වෙන්න ගියා. අපි එකකටවත් ඉඩ දුන්නෙත් නැහැ. මොකද යම්කිසි අපි කියමු යම්කිසි ක්‍රමයකට ගෙනත් තියෙනවා අපි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් විද්‍යාඥයෝ ටික එකතු වෙලා තියෙනවා පරිපාලකයෝ ටික එකතු වෙලා තියෙනවා දේශපාලනික අය එකතු වෙලා තියෙනවා ගොවි මහත්තුරු එකතු වෙලා තියෙනවා දැන් අපිට මාධ්‍යත් එකතු කරගන්න ඕන අන්තිමට මොකද මෙතනින් ඒක එතෙන් පන්නන්නේ ඒගොල්ලෝනේ ඉතින් ඒක අපිට ඒ සහයෝගය දුන්නොත් තමයි මෙතන යන්න පුළුවන්. ඒක පැහැදිලි කිරීමක් කරගමු නායන පැහැදිලි කරපු දේ මම හිතන්නේ විවිධ නිලධාරීන්ගේ අපි මාධ්‍ය විදිහට පුරුද්දක් තියෙනවා. අදාළ ලේඛනයක් ගිය ගමන් ඒ ලේඛනය නිකුත් වෙච්ච ආයතන නිලධාරියට කතා කරලා ඒක පැහැදිලි කරගන්න. අපි ඔබ තමුන්නාන්සලට ආරාධනා කරනවා දැන් මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ උදවිය මේක මූල්‍ය ප්‍රශ්නයක් විදිහට තමයි ඔවුන්ගේ කෝඩ්ස් වලින් තමයි කතා කරන්නේ. කෘෂිකර්මයට කතා කරපුවාම ඒගොල්ලන්ගේ කෘෂිකාර්මික මානයෙන් මේක දිහා බලනවා. අපිට මේක රිකෝඩ් කරන්න පුළුවන් ජනාධිපති මාධ්‍ය සෙන්ටර් එක ඔයගොල්ලෝ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයකදී මේ හා සම්බන්ධ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් හෝ ක්‍රියාදාමයන් සම්බන්ධව ගැටලුවක් ආපු වෙලාවක තමුන්නාන්සලා සියලු දෙනා WhatsApp group එකක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඕනෑම වෙලාවක අපේ සම්බන්ධීකරණ නිලධාරීන් ඒක අවදියෙන් ඉන්නේ. ඒකට යොමු කරන්න අපි හැකි ඉක්මනින් මේ පිළිබඳව සම්බන්ධීකරණය ගොඩනගන්න. මොකද බොහෝ වෙලාවට නැත්තම් විවිධ තැන් වලින් ප්‍රශ්නයට උත්තර දුන්නාම ඒක පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ආනයන අපනයන කොමසාරිස්වරි ලබා දීපු පිළිතුරේ කෘෂිකාර්මික අන්තර්ගතයක් ලබා ගන්න අමාරු වේවි. ඒක නිසා මම හිතනවා මේ සියල්ල සම්බන්ධීකරණය කරන්න අපේ නිලධාරීන් සූදානම්ින් ඉන්න තමුන්නාන්සලට සහාය ලබා දෙන්න අනාගතයේදී වඩා පැහැදිලි හොඳ වාර්තාකරණයකට ඕන කරන සියලුම දත්ත ටික අදාළ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරලා මුදල් අමාත්‍යාංශ වෙන්න පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශ වෙන්න පුළුවන් අපිට සම්බන්ධීකරණය කරලා දීලා පූර්ණ පිළිතුරක් අපි ලබා දෙන්නම්. තමුන්නාන්සලට අවශ්‍ය ටික එකෙන් අහගන්න අවස්ථාව තියෙනවා.
මේ ප්‍රශ්නේ දැන් යූරියා සහ මේ සල්ෆේට් ඔෆ් ඇමෝනියා කියන ඒ පොර දෙකට තියෙන ආදේශකය මොකක්ද? ඔව් දැන් මෙහෙමයි. අපි ඉස්සෙල්ලා පැහැදිලිව ප්‍රකාශ කරා අපි ගේන්නේ ඕගනික් ඔරිජින් එකක් තියෙන නයිට්‍රජන්. මොකද දැන් අරවා වලට තියෙන්නේ කෙමිකල් ඔරිජින්ස් තියෙන ඉඳ තමයි ඔය කෙමිකල් කියලා මිනිස්සු කියන්නේ. කාබනික අයි අකාබනිකයි කියන එක ගැන කතා කරද්දී මිනිස්සු කියන්නේ මේක ඉන්ඩස්ට්‍රියලි හදලා තියෙනවා. ඒ හින්දා තමයි අපි මේකෙදි කරන්නේ නයිට්‍රජන් ගන්නවා අපිට තියෙනවා සී වීඩ්ස් තියෙනවා ඊළඟට ෆිෂ් වලින් ගන්න ෆිෂ් වේස්ට් වලින් එහෙම හදලා නයිට්‍රජන් ගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. ඒ හින්දා ඒවා ඇත්තටම මේ ක්‍රමවේද මගින් නිස්සාරණය කරගන්න පුළුවන් ඒවයි තියෙන නයිට්‍රජන්. ඒවා කරලා මේ සාන්ද්‍රණය වැඩි කළා තමයි දැන් මේ ගෙනල්ලා තියෙන්නේ. මේවා වල නයිට්‍රජන් තියෙන්නේ අමයිනෝ ඇසිඩ් ෆෝම් වල හුඟක් වෙලාට. ඒක හරියට අර ප්‍රෝටීන් ගත්තොත් ඒක අමයිනෝ ඇසිඩ් දුනාම හුඟක්ම ජීර්ණ වෙනවා. ඒ කියන්නේ ඒක තමයි අපි ඇඟෙන් ගන්නෙ. කවුරුත් දන්නවනේ. අර ඒ වගේ බොහොම හොඳ මේ ඇත්තටම ගහට හොඳටම ලබාගත හැකි ක්‍රමවේද වලින් තමයි මේ දීලා තියෙන්නේ. ඒ නිසා නයිට්‍රජන් වල යූරියා නැති වුණාට අපිට ඒක තමයි තියෙන්නේ. මොකද අපි ඔක්කොම පුරුදුලා තියෙන යූරියා සරල භාෂාවෙන් කියනවා නම් යූරියා වෙනුවට අපිට ගන්න ආදේශකය කියන්නකො. අපි ආදේශකයක් හැටියට ගේන්නේ කාබනිකව නිෂ්පාදනය කරන නයිට්‍රජන් ප්‍රභාවය. මොකද ඒකේ නමක් තියනවද? මෙහෙමයි නයිට්‍රජන් ප්‍රභාවයක් කියන එක දැන් ඔය යූරියා කියන එන්නේ යූරියා වලටම කෙමිකල් ෆෝම් එකක් හැටියටනේ. මොකද නයිට්‍රජන් වලට මේවයි තියෙන්නේ කීලේටඩ් ෆෝම්ස් තියෙනවා නයිට්‍රජන් මේ ඕගනික් කම්පවුන්ඩ්ස් හැටියට තියෙන අමයිනෝ ඇසිඩ්ස් තියෙන ඒ විදිහට තියෙන. මොකද මට නිෂ්පාදකයාගේ නම කියන්න බෑ. ඒක සාමාන්‍ය වාණිජ්‍ය නමක් මම කියන එක. ආචාර්යතුමනි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? අමල්ගේ ප්‍රශ්නයට ඒ කියන්නේ වෙළඳ පොලේ මිනිස්සු මිලදී ගැනීම කරද්දී යූරියා කියන වචනෙන් කතා කරන්නේ. දැන් අපිට සන්නාමයක් සහිත වෙළඳ පොලේ මේ වෙනකොට ආදේශකයක් තියෙනවාද? ඒක නිර්මාණය අනිවාර්යෙන් දැන් තියෙනවා. මොකද අපි දැන් රජය වෙනුවෙන් අපි සහනාධාරයට ගේන්න නයිට්‍රජන් ඔබේ කාබනික නයිට්‍රජන් පොහොරක් දැන් මේ වෙනකොට ගේන්න ලෑස්ති කරලා ඔක්කොම ඉවරයි. ඒ සම්පූර්ණ ප්‍රසවපාදක ක්‍රියාවලිය ඉවර කරලා තියෙනවා. ඊයේ හවස 2ට තිබ්බ රැස්වීමේදී අපි සියලුම ආනයනකරුවන් දැනුවත් කරා දැන් මේ විදිහටම ඕගොල්ලන්ට නයිට්‍රජන් පොහොර ගේන්න පුළුවන්. ඒ නයිට්‍රජන් පොහොර වලට අපිට දීලා තියෙනවා මේ SLSI ස්ටෑන්ඩඩ් හදලා තියෙනවා මේ නයිට්‍රජන් පොහොර කොයි විදිහටද ගේන්න ඕන. කාබනික සම්භාවයක් තියෙන්න ඕන. මේකෙදී ඊළාට ස්ටෙරිලයිස් වෙලා තියෙන්න ඕන. කිසිම සුද්ධ ජීවියෙක් එන්න බෑ මේ රටට. මේ එන නයිට්‍රජන් පොහොරත් එක්ක ඊළාට මේ පොහොර වල තියෙන්න ඕන බැරලෝහ ප්‍රමාණය මොකද්ද? ඒ ඔක්කොම දීලා තියෙනවා. ඒ හින්දා එතකොට මට කියන්න වෙන්නේ මේ කාබනික සම්භාවයක් තියෙන නයිට්‍රජන් කියලා විතරයි. නම මට කියන්න මම විද්‍යාත්මකව මං කියන එක වැරදි. ඒක මොකද එතකොට කවුරු හරි එක කම්පැනියක් මම තල්ලු කරනවා. ඒක මට කරන්න බෑ දැන්. මම ඊට කලින් අපේ තව මාධ්‍ය මිත්‍රයෙක් ඇහුවා අර මේ පොහොර වලට අමතරව මේ පලිබෝධනාශක. ඔබතුමා බොහොම හරි. අපි දැන් මේ ශාක පෝෂක දෙන සම්බන්ධයෙන් නම් වැඩපිළිවෙල බොහොම පැහැදිලි ඔබතුමාට කාටත් අපි කියපු විදිහට. හැබැයි ඒකම කොහොමද මේ වල් මර්ධනය කරන්න කියලා. ඕගොල්ලෝ කවුරුත් දන්නා ඉස්සර අපි ගත්තම මේ මාසයක් යනකම් අපි මේ පළවෙනියට බිම් සැකසීම කරා. මොකද වෙන්නේ පළවෙනි බිම් සැකසීම කරලා පස පෙරලනවා අනිත් පැත්තට. කරලා සති දෙකක් වතුර යට කරලා තියෙනවා. ඒකෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? වල් වල තියෙන වල් ඇටත් මරනවා, වල් ටිකත් මරනවා. ඊට පස්සේ තමයි දෙවන හීය ආන්නේ. දෙවන හීය ආපුවම මේ ටික ආයෙ යට වෙනවා. ඒ විදිහට පස පෙරලලා තුන්වෙනි හීයෙන් එහෙම නැත්නම් පස අපි මතු පිට ලෙවල් කරනවා කියන එකෙන් තමයි අපි ඒ කරපුවම 85ක් 90ක් විතරම වල් ටික මර්ධනය. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි අපිට මොකද උනේ? අපි මේ ඉක්මනින් යන්න ඕන හින්දා අපි එක එක වල්නාශක ගහගෙන ඊට පස්සේ තමයි මේක ඉක්මන් කරන්න උනා. හැබැයි මේකට වතුර ටිකක් වැඩි යනවා. ඒ නිසා අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධව අපි කියලා තිනවා තවත් ටිකක් ඉක්මනට වතුර මුරයක් වැඩි කරන්න කියලා. ඒකට වාරි මාර්ග දෙපාර්තමේන්තුව එකඟ වෙලා. හින්දා මහා වාරි ක්‍රම වලට තනි කරම මේ ජලයේ මගින් වල් මර්ධනය කියන එක අපි දැන් කරන්නයි බලාපොරොත්තු වෙන කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවට. ඒ සඳහා අපි තාක්ෂණයක් දීලා තිනවා. අපි තාක්ෂණික පණිවිඩයක් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව අඳුරලා දීලා තියෙනවා. එතකොට ඒක මගෙන් අපිට පුළුවන් වෙනවා ජලයේ සාමාන්‍යයෙන් වක්‍රාඩි 5ක් විතර යනවා මේ වීවගාවට. ඒකට වැඩි චුට්ටක් වැඩි වෙයි. හැබැයි ඒ ටික අපි කැමති වෙලා තියෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව දෙන්න. මොකද පසුගිය යල කන්නේයි දැන් මේ අපි මේ දැන් අත්විඳින ඒකම ආපු වර්ෂාවත් හින්දා වැව් වල ජලය තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මහා කන්නේත් හොඳ වැස්සක්. ඒක අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඊළඟ එක තමයි
මේ තමයි අපි කියන්නේ මහාවාරි. ඊළඟට තියෙන සුළුවාරි. ඒ සුළුවාරි වලත් අපි මේ තියෙන ජලයේ තියෙන ප්‍රමාණය අනුව අපි මේ වැඩසටහන කරන්න පුළුවන් වෙනවා. නැති වුණොත් අපි ඒකත් එක්ක බලනවා. අපිට තියෙන පැරෂූට් තාක්ෂණය කියලා කෘෂිකාන්ත දෙපාර්තමේන්තුව හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒකේ අපි පැල විදියටයි කරන්නේ. ඒ පැලේට ශක්තිය තියෙනවා ටිකක් වල් වල වැඩිපුර ඉස්සෙල්ලා ටිකක් ඔරොත්තු දීලා ඉක්මනට එන්න. ඊළඟට අපි පැල සිටීමේ යන්ත්‍ර ලබා දීමට කටයුතු කරනවා. එතකොට අපිට ඒකෙනුත් පුළුවන් වීඩර් මගින් මේක වල් මර්ධනය කරන්න. ඔබතුමා කිව්ව විදිහට ලොකු ශේෂ්ත්‍ර වලට අපිට මේ විදිහට මේ මෙකැනිකල් වීඩර්ස් තියෙනවා ලොකු ඒවා. ඒවත් අපි මේ වෙලාවේ වෙනකොට මම හිතන්නේ ලේකම්තුමා ඊයේ සාකච්ඡා කරා ඒකට අදාළ මේ ලංකාවට ආනයනය කරන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් ක්‍රියාවලි කරගෙන යනවා. ඉතින් ඒ විදිහට අපි සම්පූර්ණ පැකේජ් එකක් තමයි දෙන්නේ වල් මර්ධනයට. ඊළඟට වෙන්නේ ලෙඩ රෝග. එතකොට මේ වී වල දැනටමත් දිලීරනාශක භාවිතය බොහොම අඩුයි. අපි කවුරු හරි කතා කරොත් දිලීරනාශක සහ මේ පලිවෝදනාශක බොහොම අඩුවෙන් පාවිච්චි කරන්න. හැබැයි මේකයි මම කන්නේට වගා කරොත්. නිසා අපි කියනවා ගොවි මහතුරු හරියටම කන්නේට වගා ගන්න. එහෙම නැතිනොත් තමයි මැස්ස බිව්වා කියයි පහු වෙලා ඒවට තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒකයි මම කිව්වේ මේ සැරේ ගොවි මහතුරු සමගම අපේ නිලධාරීන් ඉන්නවා මේ වැඩේ පළවෙනියටම ඒගොල්ලොත් එක්කම කරගෙන යන්න. ඒ නිසා මේ පෝෂක ප්‍රමාණවල බීජ සුලභතාවය ඒ විදිහටම ඇති කරන්න වෙනවා. මේ ගොවි මහතුරු ඒකට ගන්න. හැබැයි මොකද මේක වගාව ක්‍රමයක් හැටියට යන්න ඕන. එහෙම නැතුව පහු වෙලා ගියොත් කන්නේ පහු වෙච්ච එක්කනට මේ ප්‍රශ්නේ එනවා. ඉතින් ඒ හින්දා මේක සම්පූර්ණ සැලැස්මක් හැටියට යා යුතු වැඩසටහනක් කරනවා. ඉතින් ගොවි මහතුරුන්ටත් මේ වැඩේට අපි කරනකොට මේ ක්‍රමවේදය අනුගමනය කියන එක තමයි අපි කියන්නේ. ඒ හින්දා මාධ්‍ය මිත්‍රයන් හැටියට මම හිතන්නේ මේක දෙන එක හොඳයි ගොවි මහතුරුන්ට කන්නයත් එක්කම මේ කෘෂිකාන්ත දෙපාර්තමේන්තුවේ නිර්දේශයත් එක්කම යන්න මේ සැරේ පටන් ගන්න. මොකද නැත්තම් වෙන ප්‍රශ්න මතුවීමේ අවකාශය තියෙනවා. බොහොම ස්තුතියි. අවකාශය. ඔබතුමාගෙන් කාරණා කිහිපයක් පැහැදිලි කරගන්න. දැන් තේ කර්මාන්තයේ සම්බන්ධයෙන් මේ තත්ත්වය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක එක. දෙවෙනි කාරණේ දැන් ඔබ සඳහන් කරා සැප්තැම්බර් 15 වෙනිදායෙන් පසු මේ කාබනික පොහොර. එතකොට අපිට පැහැදිලි කිරීමක් කරන්න මේ සැප්තැම්බර් මාසයේ 15 වෙනිදායෙන් පසු ගොවි ජන සේවා නිලධාරීන් හරහා කෘෂි පරීක්ෂණ නිලධාරීන් හරහා ගොවි ජන මධ්‍යස්ථාන වලින් කාබනික පොහොර බෙදා හැරීම ආරම්භ කරනවා කියලා ඔබතුමා සඳහන් කරන්නේ. දැන් අපි කියලා තියෙනවා තමන්ගේ කොම්පෝස්ට් එක තමන්ම හදාගන්න කියලා. හරි. ඒ සඳහා රජය අපි දිරිගැන්වීමේ දීමනාවක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හින්දා රජය ඒ සඳහා මේක කරලා තියෙනවා නම් මේ දිරිගැන්වීමේ දීමනාව දෙනවා. එතකොට තමන්ගේ කොම්පෝස්ට් එක ඒගොල්ලෝ හදාගන්න. අපි මේ කතා කරන්නේ ඊට ඒ නිසා එන පෝෂක ප්‍රමාණය මදි කියන එක අපි පිළිගන්නවා. ඒ නිසා තමයි අපි අර නයිට්‍රජන් කාබනික සම්භවයක් තියෙන නයිට්‍රජන් ගෙනල්ලා තියෙන ලංකාවට. පොටෑසියම් පොර දෙන්නේ. එතකොට මේ ටික අපි ගොවියට දෙනවා. එතකොට ගොවි මහත්තයා දෙන නිර්දේශයත් එක්ක මේ සියලු දෙම අදාළ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රාදේශීය කාර්යාලය එහෙම නැත්නම් ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහා මේක ලබා දෙනවා. ගොවි මහත්තයාට මේ ටික හම්බ වෙනවා වෙනදා හම්බෙච්ච පොර විදියට. ඒකට තව එකක් පොඩ්ඩක් මට එකතු කරන්න ඕනේ. ගොවි මහත්තයාට දෙනවා කියලා කියන්නේ මට දෙන්න පොර එහෙම කිව්වට නම් දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මීට පෙර ක්‍රියාත්මක වුණු පොහොර සහනාධාරය හා සමාන පොහොර සහනාධාරයේ කලේ පෝර 4500ට ගෙනාව නම් රජය මගින් මුදල් දාගෙන 1500ට දුන්නාම ගොවි මහත්තයා ගිහිල්ලා අක්කරේ අනම්මනම් ප්‍රශ්නයක් නැහැ මට දෙන්න පෝර කියලා තාම ගෙනත් මෙහෙම ගහනවනේ. හැබැයි මේක එහෙම දෙන්නේ නැහැ. අපි පාංශු ටෙස්ට් එකක් කරනවා හැම කුමුණු. මේක දැන් ඕල්රෙඩි ඒකේ ජංගම පාංශු පරීක්ෂණ පත්‍ර දීලා ඉවරයි දැන්. එතකොට ඒ යටතේ මේ ගොවි මහතාට ලැබෙනවා අංකයක්. මොන දිස්ත්‍රික්කයේ මොන ගොවි ජන සේවා කොට්ටාසේ මොන කාණ්ඩ කලාපේ මොන සොයිල් එකද කියලා ඩෙන්ටිටි එකක් හම් වෙනවා. ඒක අපි සකස් කරලා පොතකුත් හදලා තියෙන්නේ. ඒක දැන් ඒව තමයි මේ දවස්වල ට්‍රේන් කරන්නේ. දැන් අපි දන්නවා මේ ගොවි මහත්තයාට කොච්චර කුඹුරක් තියනවද? අක්කර එකමාරක්ද දෙකක්ද කියලා දන්නවනේ. දැනගත්තාම මේක තුල ඉතා පහසුවෙන් මේකට ඕන කරන ගාන ඒ කෝඩ් එකේ තියෙනවා. ආයෙ ඇවිල්ලා අපිට කියන්න බෑ මට දෙන්න ඕකෙන් කිලෝ 3ක් අර කිරි පැකට් අරන් යනවා වගේ අඹේ විල පැල්වත් කියා අපි අරන් යන්නේ නොන් ෆැට් එහෙම අරන් යන්න බෑ. හරි. එයාට තියෙනවා. දැන් අපි මේක නිකන් ෆාමසි සිස්ටම් එකක්. අපි හිතමු බේත් ගන්න කඩේකට ෆාමසියෙන් පැනඩෝල් 10ක් ගන්න අරගෙන යයි. ඇමොක්සිලින් 20ක් දෙන්න කිව්වට දෙන්නේ නැහැ නේ. දෙයි හොරෙන් දෙන්නත් තියෙන්න බෑ. හැබැයි තියෙනවා මේකේ ක්‍රමයක්. ඒතකොට
අපි දන්නවා ඒ කලාපයේ තියෙන අපි හිතමු 583ක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන තියෙන ඒවා එකක් ගත්තාම ඒකත් කලාප කරලා බෙදුවට පස්සේ ඒ ප්‍රමාණයට කොච්චර අවශ්‍යද කියන දත්ත ඉතාමත්ම පහසුවෙන් දැන් තියෙනවා කුසි ඒවා තියෙනවා ඒවා භාවිත කරේ නැතුව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතෙන් ඒ ටික රිලීස් වුණාම එයාට ඒ ටික අරගෙන ගහන්න පුළුවන්. මොකද එතකොට අපි ඒ විදිහට තමයි 6,20,000ක් මේකට අවශ්‍යයි. මේකට කිලෝ 10ක් ගහන්න ඕනේ හෙක්ටාරයට. එතකොට මෙයාට හෙක්ටාරයක් නැත්නම් කොච්චර අවශ්‍යද ඒක තමයි රිලීස් කරන්නේ. එතකොට ඔය සොයිල් ටෙස්ට් එතකොට ඒ සොයිල් කාණ්ඩය අනුව යන්නේ ඒකෙන් කියන්නේ මේ කුඹුරේ සොයිලුයි අර කුඹුරේ සොයිලුයි වෙනස් කියලා. හැබැයි අම්පාරේ තියෙන එක නෙමෙයි ගම්පහ තියෙන. ක්‍රමවේදයකට අනුව නියාමනය කරනවා. අම්පාරේ එක්කෙනෙක් ගහන ප්‍රමාණය නෙමෙයි ගම්පහ එක්කෙනෙක් ගහන්නේ. ඒ දෙක දැන් එහෙම නැහැනේ. යූරියා මිටි දෙකක් අර යනවා කිලෝ 100ක් ගන්නවා ගහනවා ආයෙ ගේනවා. ඒක ක්‍රමයට දෙන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය එක් වැරදි දෙයක් යූරියා වලට උනේ ඕකනේ. වැරදි අඩු ක්වොලිටි එකක් ඕන තරම් ගහලා ගහනවට සල්ලිත් දුන්නා. ආයෙ අහන්න දෙයක් නැහැනේ මම කලිනුත් කිව්වා වගේ යූරියා ඕන තරම් ගෙනත් දීලා ඒක ගහපන් කියලා සල්ලිත් දුන්නාම දැන් එහෙම නැහැ. අපි ඒක පළවෙනි වතාවේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා අපි නියමිත ආකාරයේ හොඳ මේක ගෙනත් ගහන්න ඕන ප්‍රමාණය දීලා ගහන එක දාලා අධීක්ෂණයක් කරනවා. ඉතින් අපි ඒක මම හිතනවා ඒකයි කිව්වේ පරිශ්‍රකයෝ සහ සියලුම පුද්ගලයෝ මාධ්‍ය සියලුම අය මේක ක්‍රියාවලියක් තුළට ගොනු වෙන්න ඕනේ. හරි. ගාලකම්තුමා දැන් මේ වෙද්දී ඔය පාංශු පරීක්ෂාව ආරම්භ කරලා තියෙන්නේ. පාංශු වගේ දිස්ත්‍රික් වලද ඒක වෙන්නේ දැන් මේ මොකද? දැන් ඒක මම ඉස්සෙල්ලත් කිව්වා දැන් අපි පටන් ගන්න සාමාන්‍ය කන්න වීවගාවේ මහ කන්නේ 2021 22 මහ කන්නේ හරි ඕනම මහ කන්නේ පටන් ගන්නේ අම්පාර දිස්ත්‍රික්කේ තමයි ප්‍රථම ස්ථානය වෙන්නේ. ඒ හින්දා දැන් අම්පාරේ පාංශු පරීක්ෂණ ක්‍රමවේදයේ ලබන සතියේ නම් පටන් ගන්නවා. මොකද දැන් කන්නේ අවසාන වෙන්න එපයි. මේ එතකොට දැන් අපි මේ වෙනකොට සම්පූර්ණ පාංශු පරීක්ෂණ කට්ටල බාර දීලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කේ. ඉතින් අපේ කෘෂිකර්ම උපදේශකවරු ඒ පරීක්ෂණ ඒ පාංශු පරීක්ෂාව කරගෙන යනවා ලබන සති පටන් ගන්න ඉඳලා. එතකොට ඒකට කුපනිසවරයා සාම්පල් ගන්නවා කෘෂිකර්ම උපදේශකවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය කරනවා. කරලා ඒ වෙලාවම ඒක ලබා දෙනවා. ඒ මත තමයි අපේ පෝර ලබා දීම සිදු කරන්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමු. බොහෝ දෙනාට ඒ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඔව්. තේ සම්බන්ධ තේ වගාවට මේක බලපාන්නේ කොහොමද කියලා ප්‍රශ්න. ඔව් දැන් තේ වලටත් අපි කාබනික මොකද තේ වලට ඇත්තටම විශේෂයෙන් ගත්තොත් තේ පරීක්ෂණ ආයතනයේ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරගෙන යනවා අවශ්‍ය නිර්දේශ සඳහා සහ අපේ විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ක මොකද මේ ඒකේ තියෙන පොහොර ලේකම් කාර්යාලයත් එක්ක අවශ්‍යතාව ඔක්කොම හඳුනගෙන දැන් මේ අවස්ථාවේදී අපි ක්‍රියා කරගෙන යනවා ඒකලුත් එක්ක මේ සාකච්ඡාවක් කරගෙන යනවා. ඒ අතරම මට කියන්න තියෙන එක කාරණයක් තමයි පොටෑසියම් පොර අර විදිහටම ලබා දෙනවා. අයි පොටෑසියම් වල ගැටලුවක් නැහැනේ. අපි මොකද khනිජමය සම්භවයක් තියෙන පොටෑසියම් ගේන්නේ. ඒ නිසා පොටෑසියම් පොර වල අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නයිට්‍රජනුත් අපිට දැන් ඊයේ අපි කතා කරපු එකට අපි කිව්වේ මේ විදිහට තියෙන නයිට්‍රජන් සම්භාවයක් තියෙන අපි මේ SLSI ස්ටෑන්ඩඩ් දැන් දීලා තියෙනවා ක්‍රමවේදයේදී අපි දැන් දීලා තියෙනවා මේ පොර ලේකම් කාර්යාලයෙන් කොහොමද පොර ගේන්න ඕන කියලා. ඒ විදිහට විවෘත වෙළඳපොළට පොර ලබා දෙන්න. එතකොට තේ වලට අවශ්‍ය පොර ටික ලබා ගන්න පුළුවන්. මම නජිත් මාතරගේ ස්වාධීන රූපවාහිනිය නියෝජනය කරන්නේ ලේකම්තුමා මේ දැන් කෘෂිකර්මාන්තයට අමතරව බල්වගාකරුවන්ට ගැටලුවක් තිබ්බ උන්ට අවශ්‍ය පොහොර එතකොට හෝමෝන වර්ග ඒ දේවල් ගෙන්වා ගැනීමේ ගැටලුවක් තිබ්බ නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ලා තිබ්බ මේ පහුගිය දවස්වල. ඒ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ ආනයනයට අවසර දීලා තියෙන්නේ කොහොමද? ඔව් මේකයි. එතනත් අර කියන ප්‍රශ්නේම තමයි තියෙන්නේ. දැන් මෙහෙම කියමුකෝ කුඹුරෝල් නම් වකුගඩු අනම්මනම් ඔක්කොම කිව්වා කියමුකෝ. ඕගොල්ලෝ අපි කවුරු හරි අහලා තියෙනවද මේ ගෘහස්ථයක එහෙම නැත්නම් මල් වගාව තුල ගහලා අරක වුණා මේක වුණා කියලා. මොකද ඒකකට සබ්සිඩි නෑ එකක්. ඒකට ඕන කරන ඒවා ශාක පෝෂක විදියටමයි යන්නේ. මොකද ඕය පසුත් නෑ. ඕ ඔක්කොම හැදෙන්නේ එක විදියට. ෆ්ලෝරිකල්චර් කරන්නේ බොහොම ඉහළ ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් වලින්. ඒගොල්ලෝ කවදාවත් අර විදේශ වෙළඳපොළට ඕවා විකුණන්න ඕන හින්දා Tamanට වියදම යන හින්දා ඒකට මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙන හින්දා බොහොම යම් කිසි ආකාරයක නොලෙජබල් එකක් තමයි කරන්නේ.
දැන් මේකට ගහන්නේ ඇත්තටම ශාක පෝෂක ගහන්නේ NPK ඩිරෙක්ට් ගන්න මලටද පැලේටද හෝටිකල්චර් ෆ්ලෝරිකල්චර් ඔය ස්ට්‍රෝබෙරි ඒවට. ඒ නිසා ඒ කියන ඒවා අර යූරියා ගහලා කරන ඒවා නෙමෙයි ඒවා. එහෙම TSP ගහලා කරන ඒවත් නෙමෙයි. ඒ නිසා ඒන HS කෝඩුත් තමයි අපි නිවැරදි කළා. මොකද අර ඔක්කොම ගිහිල්ලා වැටෙනවා මේකට. හරි. අර ඒක තමයි මේකලේ. ඒ නිසා ඔයගොල්ලෝ දකින්න ඇති එතකොට ඒ සඳහා ඉන්න පර්යේෂකයෝ නිෂ්පාදකයෝ සියල්ල ඒකට ඇග්‍රී වුණා මේ කියන එක. නැත්තම් දෙගොල්ලෝ අතරේ ගැටුමක් එන්න බෑ. ඒ නිසා රසායනික තමයි එන්නේ. ඒක නම් නෑ කියන්නේ රසායනික නැතුව ඉතින් වෙන ගේන්න කන්නේ ආවර්තිතාවක් වගේ නැති එකක් ගේන්න බෑනේ. පඨවි වායෝ තේජෝ ඉතින් ওই තුනේ නැහැදිලා තියෙන ওই තුනෙන් එකක් තමයි දෙන්න වෙන්නේ. හැබැයි දුන්නට ආය අර පරණ තියෙන මොන හරි විෂදායක තියෙන අපි සාකච්ඡා කරලා ඉවත් කළා. ශාකයේ තුලින්ම NPK විදිහට ලබා ගන්නා ලිස්ට් එක හදලා පබ්ලිෂ් කරලා තියෙන්නේ. සියලුම අයට නිකුත් කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඒ පිළිබඳ අදහස් දක්වන්නත් තිබුණා. ඔයගොල්ලෝ දකින්න ඇති අර මීට කලින් තිබුණ ඕන සාකච්ඡා විභින්නවත් ඒවා විවේචනයක් උනේ නැත්තේ මොකද ඒවා එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. ප්‍රශ්නේ උනේ මේක නැති වුණා. සහලකන්තුම මේ කිලෝ 25 සහ 10 ගේන්න කියලා තියෙන මහා පරිමාණයෙන් ගෙන්නුත් ඔබතුමාලා නියාමනය කරනවද කොහොමද? ඔව් අපි ඒක අනිවාර්යයෙන් මේක නියාමනය කරනවා. නැත්නම් අපි ඒක දන්නවා කොයි දිස්ත්‍රික්කයේද මේවා තියෙන්නේ. උදාහරණයකට නුවරඑළියේදී ඔළොන්නරුවේදී බදුල්ලේදී තමයි ඔය කියන ප්‍රමාණය 0.25 හෙක්ටයාර් වලට වඩා වැඩිපුර තියෙන්නේ. ඉතින් ඒ තියෙන ප්‍රමාණය ඒ අදාළ කලාපයට තමයි දෙන්නේ. මොකද ඒගොල්ලෝ බොහොම රෙජිස්ටර්ඩ් අපි ඒ ආරෙන්ඩ මතක තියාගන්න අපි ඉකොනොමික් ෆෝමියුලා හදලා තියෙනවා මේවට. ඉස්සර වගේ නෙමෙයි අපි එකතු කරලා ඒකාබද්ධ කරලා ට්‍රේඩ් ඕගනයිසේෂන් කරලා ඇග්‍රීමන්ට් වලට ඇවිල්ලා තියෙනවා. පහුගිය දැන් මම ඇවිල්ලා දවස් 55යි අපි මේ ඔක්කොම මෙතුමා ඇවිල්ලා දවස් 4යි තව. අපි පහුගිය මාසෙකමාරක් විතරම අර අපි කලින් ඉගෙන ගත්ත අපි දැනගෙන හිටිය දේ කරන්න විදියක් නැතුවනේ හිටියේ. හරි ඒ වගේ දැන් කරන්න chance එක ආපු ගමන් අපි විද්‍යාත්මක ඔක්කොම එකතු කරන සියලුම පර්යේෂකයෝ පරිපාලකයෝ එකතු කරන දැන් තම මාධ්‍යයත් අපිට අත්‍යවශ්‍යයි මේ වැඩේදී. මොකද ඇත්තට මාධ්‍ය තමයි ඕනේ. ගොවියා සහ අපි ගොවියා විතරක්ම කියලා හිතන්නත් එපා මේකෙදී. හරි මේකට අනික් අයත් ගන්න ඕනේ මේ ගොවිතැනට. තරුණයෝ ටික ගන්න ඕනේ ඊළඟ પરම්පරාව ගන්න ඕනේ. හරි ඊළඟට කොමර්ෂල් ඇග්‍රිකල්චර් අපිට හදා ගන්න ඕනේ. කුඹුර ගැනම හිත ඉන්න බෑනේ. ඊට පස්සේ මේ ඔක්කොම ගන්න වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අපිට රටවල අපි දැක්ක අපිට හදා ගන්න බෑ. අතෑරලා ඉච්ච කිරීමේ සම්පූර්ණ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන මාසයේ එළි දකින්නවා. ඒකේ එකක් විතරයි පෝර. ඒකත් කෙලින්ම කියන්නම්. ඉතුරු ඒවා සියල්ල පෝර විතරක් බෑ. බීජ, වෙළඳ පොළ, ව්‍යවසායකත්වය, නිෂ්පාදකයා දිරිගැන්වීම, තොරතුරු තාක්ෂණයේ වැඩි ඇඩ්වාන්ස් ටෙක්නොලොජි කියන එක. එතකොට අපි මේ ආහාර වල සුරක්ෂිතභාවය එතකොට මේ සියලුම 10ක් අරගෙන සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙලක් හදලා අනුමැතිය පවා අරගෙන තියෙන සියලුම අපේ ඉන්න කුසි පරිශ්‍රකයන්. ඉතින් පෝර කියන එක සබ්සෙට් එකක් වෙනවා තව මාසෙකින්. ඒ නිසා අපිට ඒක තමයි කතාව. දවසේ අවසාන ප්‍රශ්නය ඔබතුමාට අස්සාර දෙන්න. මම චතුර කොටිතෝ කොල්දරණ අහන් තින් ප්‍රශ්න තමයි දැන් ගොවීන් අපි පහුගිය කාලේ උද්ඝෝෂණ දැක ගොඩක් වෙලාට ගොවීන් කියන්නේ අපි රසායනික පොහොර භාවිතයෙන් වගා කරලා පුරුදු වෙලා ඉන්න එකට අපිට මේ අපේක්ෂිත අස්වැන්න ලබා ගන්න පුළුවන් වේද අපි වගා කරන්නේ අපි අයින් වෙනවා කියලා කියනවා. එතකොට මේ අපේක්ෂිත අස්වැන්න ගොවීන්ට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා ඔබතුමාලා පුරකථනයක් කරලා තිනවද සහ යම් ආකාරයකින් මේ අපේක්ෂිත අස්වැන්න ලැබුණ නැත්නම් ගොවීන්ට වගා කරලා ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල මොන වගේද? අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීම සඳහා තමයි අපි මේ ශාකයේ අවශ්‍යතාවය මත නැවත නිර්දේශ අලුත් කරලා හදලා තියෙන කෘෂි දෙපාර්තමේන්තුව. මොකද කෘෂි දෙපාර්තමේන්තුව ශාකයෙන් පසෙන් ඉවත් කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් කරගෙන තමයි මේ අලුත් පොහොර වර්ග වලදී කොහොමද දෙන්නේ කියලා දැන් හදලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ටික දෙනකොට අපේ විශ්වාසය තමයි ස්වභාවික අනතුරු වලින් මොකුත් කරදරයක් වුනේ නැත්නම් අපිට අපේ අපේක්ෂිත අත්සන් ලබා ගැනීමට හැකියාව තියෙනවා කියන එක අපි තාහුරු කරගෙන ඉන්නේ. දෙවැනි කාරණය වෙන්නේ එහෙම අත්සන් ලබා ගැනීමේ ප්‍රශ්නයක් මතුනොත් අපිට ඒ සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයට අපේ සහ ඒ සම්බන්ධ තියෙන අනිකුත් රක්ෂණ ක්‍රමවේද මගින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ගොවියන් ආරක්ෂා කරලා ඒ සඳහා අවශ්‍ය
වැඩපිළිවෙලක් වගේ මූල්‍ය ආධාර හෝ ඒකට අවශ්‍ය පහසුකම ලබා දෙන්න. මම උපුටා දක්වන චතුර ගරු ජනාධිපතිතුමා අප්‍රේල් මාස 29 වෙනිදා ජනමාධ්‍යට නිකුත් කරපු කතාබහේදී ගත් පියවර ආපස්සට ගන්නේ නැහැ රසායනික පොහොර භාවිතයේ මුළුමනින්ම ඉවත් කර ලෝකේ පළමු රට බවට පත් කරනවා කියලා ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයේ එක් තැනක උපුටා දක්වන්නම් මම. වැඩසටහන ආරම්භයේදී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසාර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලු වලට නිවැරදි විසඳුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවීන් කල්පනා කිරීමට පුළුවන්. එසේ වන්නේ නම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගෙවන බව ජනාධිපතිතුමා සහතික වේ. මේක අපි මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. මේක ගැන ජනාධිපතිතුමා දැනුවත්. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සඳහන් දෙයක් නිසා ඔබ ගහව ප්‍රශ්නෙට කෙලින්ම හානිපූර්ණය සම්බන්ධව කියන දෙයට ඔව් ඒකට ලැස්ති.